ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. වාසනාවන්ත සුපින්බර වූ විවේකී ඉරිදා දවසක් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා රූප වාහිනියේ නරඹන ලක්‍රු ගුවන්විදුලියේ ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත සුපින්වත් ඔබ සියලුම දෙනාට රූප වාහිනී මාධ්‍යයේ කලන මිතුරු ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරු ශ්‍රද්ධා රූප වාහිනිය ලක්‍රු ගුවන්විදුලිය සමගාමී විකාශයක් විදිහට සුපින්වත් ඔබේ දෙලව යහපත වෙනුවෙන් ඔබට ගෙනෙන තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ තවත් බොහොම සොඳුරු සදහම් දේශනාවක් පින්වත් ඔබට දායාද කරන්නටයි මේ විදිහට ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්‍රු ගුවන්විදුලිය ඔස්සේ ඔබේ දෙනෙත් අභියසට දෙසවන් අතරට අපි පැමිණ තිබෙන්නේ. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් බැතිබර වූ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ හලාවත මාරවිල යන ලිපිනේ පදිංචි පින්වත් ශානක එදිරිසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඔවුන්ගේ බැතිබර දායකත්වයෙන් අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාව පින්වත් ඔබට දායකත්වය ඔබට ගෙනෙන්නට ධර්ම දානමේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. සුපින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ සුපේෂල රූපවාහිනී වැඩසටහනකට ගුවන්විදුලි වැඩසටහනක් වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරන්නට උතුම් වූ ධර්ම දානමේ දායකත්වයේ ගෙන ඔබේ ජීවිතය වෙනුවෙන් අපමණ පින්ඵල එකතු කරගන්නට ඒ වෙනුවෙන් ඔබට පුළුවන් අපිට කතා කරන්නට 071 232 88 87 071 232 88 87 ඒ වගේම 0112 571 471 0112 571 471 යන දුරකථන අංකයන් ඔස්සේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසන්නට පින්වත් ඔබට පුළුවන්කම තිබෙනවා. අදත් වෙනදා වගේම මේ ගුවන් කාලය අප වෙනුවෙන් වෙන් කර දෙන්නට බොහෝමත්ම අප කෙරෙහි අනුකම්පාවෙන් මහමෙවුනාව භාවනා අසපුවාසේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් ධර්මාසනයට වැඩම කර සිටිනවා. සදහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අප සියලුම දෙනා පින්වත් ස්වාමීන් වහන්සේව බොහෝමත්ම ගෞරවයෙන් යුතුව පාද වන්දනා කරමින් වැඩසටහන වෙනුවෙන් පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. කොරෝනා වසංගතය නිසාවෙන් ලෝකයේ බොහෝ වැඩ කටයුතු අඩපණ වෙද්දී අපේ රටේ පවා බොහෝ දේ වෙනස් වෙන්නට පටන් ගත්තා. අපේ ජන ජීවිතයේ රටේ ව්‍යුහයන් සියල්ල වෙනස් වෙන්නට පටන් ගත්තා. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් මඟ පෙන්වීමෙන් ශ්‍රද්ධා රූප වාහිනිය ගුවන්විදුලි මාධ්‍ය කලන මිතුරා ලක්‍රු ගුවන්විදුලිය කල්යාණ මිත්‍රයෙකුගේ සැබෑ යුතුයකම මෙවන් වූ විවසනකාරී තත්වයක මෙවන් වූ අපහසුතාවයට තත්වයකදීත් ඔබව ධර්මයෙන් ඈත් කරන්නේ නැතුව ධර්මයේ තුලම පිහිටවා කටයුතු කරන්නට අවශ්‍ය වැඩසටහන් ව්‍යුහයයි මේ විදිහට විවේකී ඉරිදා දවසේ පින්වත් ඔබට තිලින කරන්නට සතියන්ත සීල භාවනා වැඩසටහන විදිහට කටයුතු කරන්නට කටයුතු කළේ. ඉතින් ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් මීට මාස කිහිපයකට පෙර ආරම්භ කරා වූ සතියන්ත සීල භාවනා වැඩසටහනේ තවත් උතුම් වූ සදහම් දේශනාවක් පින්වත් ඔබට මේ විදිහට අපි තිලින කරන්නට කටයුතු කරනවා. එසේනම් අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ තුන් ලෝකයක් අමා මහ නිවනින් ඒකාලෝක කළ පරම ගම්බීර ශ්‍රී සද්ධර්මය ලෝකවාසී සියලු සත්වයන් උදෙසා දේශනා කොට වදාළ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අප සියලුම දෙනා සීලෙහි පිහිටවමින් මෙතෙන් පටන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනා කරන්නට පින්වත් ඔබ වහන්සේට ආරාධනා කරනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අපි ප්‍රථමයෙන් මේ සීල භාවනා වැඩසටහන ආරම්භ වන මේ මොහොතේ ඔබ සියලු දෙනා ආජීව අට්ටමක සීලයේ පිහිටවනවා. ඉන් අනතුරුව ඔබට උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 කවුරුත් මා කීවාම සීලය සමාදන් වෙන්න මේ විදිහට කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මම සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මම අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සමාදන් වෙමි මම බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මම කේලාම් කීමෙන් වැළකීම නම් වූ කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මම පරුස වචන කීමෙන් වැළකීම නම් වූ පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මම හිස් වචන කීමෙන් වැළකීම නම් වූ හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මම මිච්ඡා ආජීවයෙන් වැළකීම නම් වූ ආජීවයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද අවබෝධ වීම පිණිසද උපකාර වේවා උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම අපට මේ ධර්ම මාර්ගය ඊටාම සරලව පැහැදිලිව කියා දුන්න පින්වත් ලොකු ස්වාමින් වහන්සේට
අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේත් ඔබට මේ විවේකී දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදේවරුවේ දහම් වැඩසටහනේ ඒ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී දෙව් මිනිසුන්ගේ සිත් සතන් සනසාලු මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ආන්නට ලැබෙනවා. පින්වත්නි, මේක මේ බුද්ධ කාලෙන් පස්සේ මේ විදිහට දහම් ගඟක් ඔබට ගලා එන්නේ මේ බොහෝම ටික කාලයකට පෙර සිට. ඒ තමයි අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය දේශනා කරන්න පටන් ගත්තට පස්සේ මේ ලෝකේ ආයමත් ඒ චතුරාර්ය සත්‍ය කියන වචනය, ඒ ශ්‍රී සද්ධර්මය ඔබට අහන්නට ලැබෙන්නේ. පින්වත්නි, ඒක අතිශයින්ම දුර්ලභ කාරණාවක්. අපිට මේ ලැබුණ මනුස්ස ජීවිතයත් අතිශයින්ම දුර්ලභයි. ඒ වගේම තමයි අපිට මේ ලැබුණ බුද්ධ ශාසනයත් අතිශයින්ම දුර්ලභයි. ඒ ධර්මය අහන්න ඔබට ලැබුණ එකත් අතිශයින්ම දුර්ලභ කාරණාවක්. ඒක නිසා පින්වත්නි, මේක සුළු කොට තකන්න හොඳ නෑ. අපිට නිතර ඇහෙනවන්නේ කියලා එකක් දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. නමුත් අපි එහෙම කරගන්න හොඳ නෑ. අපි තේරුම් ගන්න ඕන අපිට මේ ඇහෙන බණ පදයක් ගානේ මේ දුර්ලභ දෙයක්. මොකද සමහර කාල තිබුණා එක බණ පදයක් අහන්න නැතුව රාජ්‍ය පවා අතහැරලා වනගත වුණ අවස්ථා එමටයි. නමුත් අපිට අද අහන්න ලැබෙන්නේ එක බණ පදයක්ද? නෑ. අද පැහැදිලිව නිරවුල්ව බුද්ධ දේශනා 18,000 ගානම ඔබට කියවන්න පුළුවන්. බොහෝ දේශනා ඔබට අහන්න අවස්ථාව ලැබෙනවා. ඒක නිසා පින්වත්නි, මේක අතිශයින්ම දුර්ලභ කාරණාවක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වීමේ අර්ථය මොකක්ද? ඒ තමයි එකම අර්ථය, පරම වූ අර්ථය තමයි සත්වයාව සසරින් නිදහස් කරන එක. ඒකට තමයි බුදු කෙනෙකුගේ පහළවීමක් ලෝකෙ තියෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගයක්. ඒ මාර්ගයට තමයි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එතකොට ගිහි ශ්‍රාවකයන් වෙච්ච ඔබත් පැවිදි ශ්‍රාවකයන් වෙච්ච අපත් පුරුදු කළ යුතු මාර්ගය, දුක අවබෝධ කරන්න තියෙන ඒකායන මාර්ගය හැටියට අපට භාග්‍යතුන් වහන්සේ මාර්ග දෙකක් පෙන්වලා දීලා නැහැ. අපි හැමෝටම එකම මාර්ගයයි. පුරුදු කළ යුතු ධර්මය එකම ධර්මයයි. මොකද අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ එකයි. ගිහි වේවා පැවිදි වේවා, මනුස්සයෝ වේවා දෙවියන් වේවා බඹුන් වේවා සියලු සතුන් වේවා, හැම දිනාටම ප්‍රශ්නයට හේතුව එකයි. ඒ තමයි කෙලෙස්. ඒ හිතේ තියෙන රාග දේශ මොහ තමයි ප්‍රශ්නේ. එතකොට මේ රාග දේශ මොහ දුරු කිරීමට තථාගත බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙලක් දේශනා කළා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වගේම පින්වත්නි,
බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා අකුසල් ප්‍රහාණය කරන්න නම් දැන් ඔබ හිතන්න අපේ හිතේ තියෙන අකුසල් බලවත්ද දුර්වලයිද? ඒක ආය හිතන්න දෙයක් නැහැ නේ. ඔබට අකුසලයේ ඇති වෙන්න මොහොතක් යන්නේ නැහැ. කෙනෙකුට තරහ ඇති වෙන්න මොහොතක් යන්නේ නැහැ. කෙනෙකුට රාගය ඇති වෙලා වරදට පෙළඹෙන්න මොහොතක් යන්නේ නැහැ. ඊර්ෂ්‍යාව ඇති වෙන්න එකට එක කරන එක, පලි ගැනීම මේ ඔක්කොම මේවා ශනිකව ඇති වෙනවා. එහෙනම් ඒවා අතිශයින්ම බලවත්. මොකද අපි සසරේ බොහෝ කාලයක් පුරුදු කරපු දේවල්. රාගය. බොහෝ කාලයක් බහුල වශයෙන් වඩපු දේවල්. ද්වේෂය. බොහෝ කාලයක් බහුලව වැඩුවා අපි ඊර්ෂ්‍යා කරන එක. හොඳට පුරුදු වෙලා තියෙනවා. හොඳට පුරුදු වෙලා තියෙනවා. බොහෝ කාලයක් අපි මේ කෙලෙස් වැඩුවා. ඒක තමයි සසරේ ආවා කියලා කියන්නේ. කෙලෙස් හොඳට වඩලා තියෙනවා. එතකොට මේ වගේ බලවත් වූ අකුසල් මැඩගෙන අපිට මේ සසරින් එතරට යනවා කියන එකට නම් සුළුපටු වීරියක්, සුළුපටු උත්සාහයක් තිබුණොත් මේක කරන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. ඒක නිකන් ඉබේ සිද්ධ වෙනවද? ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. අපේ හිත කිලිටුනේ ඉබේද හේතු සහිතවද? හේතු සහිතවයි. ඒක නිසා තමයි මේකට විසඳුමක් තියෙන්නේ. අපේ සිත පිරිසිදු වෙනවා නම් පිරිසිදු වෙන්නේ ඊට අදාළ හේතු හැදුනොත්ද නැද්ද? ඊට අදාළ දේවල් ප්‍රතිවිරුද්ධ හේතු සකස් වුණොත් විතරයි. එහෙම නැත්නම් ඉබේ හටගන්නෙත් නැහැ. ඉබේ හිත අපිරිසිදු වෙන්නෙත් නැහැ, උනෙත් නැහැ. ඉබේ පිරිසිදු වෙන්නෙත් නැහැ. දැන් එහෙම අදහස් දරපුවා හිටියනේ නේ. භාග්‍යතුන් වහන්සේ කාලේ සමහර බමුණු උදේම ගිහිල්ලා වතුරේ බැහැගෙන ඉන්න අයිය කරපු පව් හොදන්න කියලා. නේ? ඒතර වතුරට හේදිලා යනවා. සමහර වෙටිය මේ ආත්ම භාව 84000ක් ඉපදිලා ගිහිල්ලා කන්ද හරියට කන්දක් උඩ ඉඳලා නූල් බෝලේ ඇතරියාම නූලේ දිගේ තියෙන තරම් ගිහිල්ලා අවසන් වෙනවා වගේ මේ සසර ඔටෝම අවසන් වෙලා යනවා. එහෙම හිතාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික පිරිස හිටිය. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දැන් මහලි කියන තරුණයා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ පුරාණේ බන්තේ කස්සප ඒවමාහ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ පුරාණ කස්සප කියන ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම කියනවා. නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං සංකිලේසාය. මේ සත්වයන් කිලිටි වෙන්න හේතුවක් නැහැ. හේතු සහිතව නෙමෙයි සිද්ධ වෙන්නේ. එහෙනම් කොහොමද? ඉබේම සිද්ධ වෙනවා. ඔටෝම කිලිටි වෙන එක සිද්ධ වෙනවා. අහේතු අප්පච්චය සත්තා සංකිලිස්සanti. හේතු නැතිවමයි කරුණක් නැතුවමයි සත්වයා කිලිටි වෙන්නේ. ඒ වගේම මේ මිනිස්යා කියව කතාවක් තමයි නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං විසුද්ධිය. සත්වයා පිරිසුදු වෙන්නෙත් ඔටෝම පිරිසිදු වෙනවා. ඉබේම පිරිසිදු වෙලා යනවා. ඒ වගේම තමයි හේතු කරුණු නැතුවම සත්වයා පිරිසිදු වෙන. භාග්‍යවතුන් වහන්සේකට දුන්න පිළිතුර මොකද්ද? මහාලි එහෙම වෙන්නේ නැහැ. සහේතු සප්පච්චයා සත්තා සංකිලිස්සanti. සහේතු සප්පච්චයා සත්තා විසුද්ධ්‍යಂತಿ. ඒ සත්‍යයාගේ කෙලිටි වීමත් පිරිසිදු වීමත් තියෙන හේතු සහිතව. එතකොට අපි සසරේ එහෙනම් අපේ හිත මේ හොඳට කිලිටු වෙලා තියෙන්නේ. අපි හොඳට කැම දීලා තියෙනවා මොනටද? අකුසල් වලට, කෙලෙස් වලට. එහෙනම් අපි දැන් බුද්ධ ශාසනය ලැබුණ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා අකුසලයේ මඩින්ද අකුසලයට විරුද්ධව අපි යමක් අපේ ජීවිතය තුළ ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්, බලවත් දෙයක්, ඊට වඩා බල සම්පන්න දෙයක් ඇති කරගන්න ඕනේ. කෙලෙස් වලට වඩා බල සම්පන්න දෙයක් බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා.
ඒ තමයි ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙන්වන ගුණ අපි ඇති කරගත්තොත් අකුසලය සැනකින් මඩින්න පුළුවන් ආකාරයට ඔබේ හිත හදාගන්න පුළුවන්. ඒ ගුණ ධර්ම ඔබ ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව අපිට සමීප කරන්න නොයෙක් උපමා උපමේයන් භාවිතා කර කර අපිට කියලා දුන්නා මේ වගේ ඇති කරගන්න කියලා. එතකොට මේ සූත්‍ර දේශනාව අංගුත්තර නිකාය 4 පොත් වහන්සේගේ සඳහන් වෙන දේශනාවක්. භාග්‍යවතුන් වහන්සේ වදාළ හරිම ලස්සනයි මේ දේශනාව. මේ දේශනාව කරන්නේ භාග්‍යවතුන් වහන්සේ රාජ්‍යයක ආරක්ෂක සැලැස්ම මුල් කරගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ ඔබට ඔබේ ජීවිතයේ සසරේ සතර අපායේ නිදහස් වෙන සසරෙන් නිදහස් වෙන ආරක්ෂක සැලැස්ම හදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන උපමාව තමයි නගරයක රාජ්‍යයක ආරක්ෂක සැලැස්ම. ඒ විදිහමයි ඔබත් ඇති කරගත යුතුයි ආරක්ෂක සැලැස්මක්. එහෙම වුණොත් ඔබට ඒ කාන්තයෙන්ම සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ විදිහට ආරක්ෂක සැලැස්මක් ඔබේ ජීවිතයට හොඳ සිකියුරිටි එකක් ඔබ දාගත්තොත් ඔබට සදහටම භාග්‍යවතුන් වහන්සේ වදාළ අමා නිවන ස්පර්ශ කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ බලන්න මේ දේශනාව කරන කාලේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියේ. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ රජෙකුට තියෙන රාජ්‍ය මනාකොට සුරක්ෂිත කරනවා නම් හැම විදිහෙම ආරක්ෂා සහිත කරනවා නම් වටේ ආරක්ෂාව සහ අභ්‍යන්තර ආරක්ෂාව. අභ්‍යන්තර ආරක්ෂාව මොනවාද? ඒවා මේක විස්තර කරනවා. ඒ තමයි දැන් සාමාන්‍ය රටක අභ්‍යන්තර මිනිස්සුන්ට කෑම බීම තියෙන්න ඕනේ. ඒ වගේම වතුර තියෙන්න ඕනේ, දර ටික තියෙන්න ඕනේ, ධන දාන්නේ, භෝග සම්පත්, සෞඛ්‍ය සේවා, ඒ ඔක්කොම අභ්‍යන්තර ආරක්ෂා. රාජ්‍යක බාහිර ආරක්ෂාවකුත් තියෙනවා. ඔන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ මොන තරම් අවබෝධයක් තියෙනවද? රාජ්‍ය ආරක්ෂාව ගැන භාග්‍යවතුන් වහන්සේට බෝසතාණන් වහන්සේ කාලෙම භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු රාජධානියේ වැඩ සිටියේ මහා රාජ්‍යයකට හිමිකම් කියපු කෙනෙක්. ඉතින් ඒ බෝසත් කාලෙන් භාග්‍යවතුන් වහන්සේට ඒ සම්බන්ධයෙන් පූර්ණ දැනුමක් තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ සම්බුද්ධත්වයට පත් වෙලා පෙන්නලා දෙනවා මේ නගරික ආරක්ෂක සැලැස්ම කොහොමද? භාග්‍යවතුන් වහන්සේ වදාලා කරුණු 7ක් ආරක්ෂක සැලැස්මක තියෙනවා අංග 7ක් රාජ්‍යයක් ආරක්ෂා වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පළවෙනි ආරක්ෂක කටයුත්ත තමයි රාජ්‍යයක් ආරක්ෂා කරගන්න නම් ඒ රාජ්‍යයේ වටේට ඒ රාජ්‍ය සීමාවට එහයින් රාජ්‍ය වටේටම යටට ඒ රාජ්‍යයේ එක් තැනක හොඳට පොළොව යටට හාරලා හිටවන්න කියනවා. හිටවලා තියෙනවා කියනවා ඒසිකා කියන ස්තම්භය. ඒසිකා ස්තම්භය ඒක ගොඩාක් උස ස්තම්භයක්. එතකොට කෙනෙකුට ඒකට නැංගොත් මුළු පළාතම බලන්න පුළුවන්. ගොඩාක් දුර බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඒසිකා ස්තම්භය මේ අභ්‍යන්තරේ ඉන්න දැන් නගරය ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව පිණිස පවතිනවා. ඒ ඒසිකා ස්තම්භය. එතකොට ඒ වගේම පිටින් හතුරු වෙනවා නම් තමන්ගේ රාජ්‍ය ආක්‍රමණය කරන්න එනවා නම් හොඳට පේනවා. ආක්‍රමණය කරන්න සතුරු වෙනකොට දුර ඉඳලම බලා ගන්න පුළුවන්. මේක කියනවා පළවෙනි ආරක්ෂක ක්‍රමය. ඒසිකා ස්තම්භය. ඔන්න ඒක හොඳට මතක තියාගන්න. ඊළඟ එක තමයි රාජ්‍යයක ආරක්ෂක සැලැස්මේ දෙවෙනි කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා. මොකද මහණෙනි ගොඩාක් ගැඹුරට හාරපු පළල්ලු දියාගලක් කනින්න කියනවා. මොකද කියන්නේ භාග්‍යවතුන් වහන්සේ
හොඳ පළලට ගැඹුරට දියාගලක් කනින්න කියනවා රාජ්‍ය වටේටම. එතකොට රාජ්‍ය වටේට කනිනේ දියාගල විශාල ගැඹුරු එකක්. ඒකට ඊට පස්සේ කිඹුල්ලු දානවා මිනිස්සුන්ව මරන් කන මෝරු අර ඒ මනුස්සයන්ට හානි කරන මිනිස්සු මරාගෙන කන සත්තු ඒකට දානවා. එතකොට මේ විශාල දියාගල කපන්න කියනවා. ඒක රාජ්‍යයේ ආරක්ෂාවටත් ඇතුළේ ඉන්න මිනිස්සු රැක ගන්නත් හතුරු එනකොට හතුරුන්ගෙන් කෙලින්ම රාජ්‍ය ඇතුළට එන්න බෑ. එතකොට ආරක්ෂාවක් තියෙනවා. ඒ නිසා ඔන්න දෙවෙනි එක මොකද්ද? ඔන්න ඒකට කියනවා පරිකා දියාගල. පළවෙනි එක ඒසිකා ස්තම්භය. තුන්වෙනි එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ වගේම තමයි රාජධානිය වටේටම හදන්න කියනවා උස තාප්පයකින් වට කරන්න කියනවා. උස තාප්පයකින් වට කරලා ඒක වටේට අනුපරියා පත. ඒ වටේටම උඩ තියෙනවා පාරක් ඇවිදින්න. උඩ වටේටම යන්න පාරක් තියෙනවා. වටේම රාජ්‍ය වටේටම බලාගෙන සෙබළුන්ට ගිහිල්ලා බලාගෙන එන්න පුළුවන්. දැන් ඔබට අද අපේ රටේ දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපේ රට මුහුදෙන් මට වෙලා තියෙන්නේ. අපිට තියෙනවා විශාල දියාගලක්. දැවැන්ත දියාගලක් අපිට තියෙනවා. නමුත් සමහර රටවල් තියෙනවා වැටකින් සීමා වෙන්නේ. තාප්පකින් සීමා වෙන්නේ. අන්න ඒ වගේ රටවල් වලට මේ ආරක්ෂක සැලැස්ම. ඒකට ගොඩබිමෙන් සීමා වෙන රාජ්‍යවලට භාග්‍යතුන් වහන්සේ පෙන්නේ මෙන්න මේ ආරක්ෂක සැලැස්ම. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඇතුලේ ඉන්න අය ආරක්ෂා වෙන්න. දැන් අර අනුපරියාපත කියන්නේ දැන් ඔබ දැකලා ඇති ආමි කැම්ප් වල ඔය ඒ වගේ හදලා තියෙනවා මේ කියන දේවල් හදලා තියෙනවා. අගල් කපලා තියෙනවා. උසට නැගලා වටේටම බලන්න පුළුවන් ස්තම්භ හදලා තියෙනවා. එතකොට මේ අනුපරියාපත කියන්නේ වටේටම ගිහිල්ලා බලන්න පුළුවන් විදියට හදලා තියෙනවා. ඒ මොකද? ඒ අභ්‍යන්තරේ ඉන්න අයගේ ආරක්ෂාවට තමයි සකස් කරගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි ආරක්ෂක සැලැස්මේ හතරවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයුධ රැස් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා හොඳ ආයුධ ගබඩාවක් තියෙන්න ඕනේ. ආයුධ ගබඩාවක් තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? මොනතරම් බාහිරින් ආරක්ෂා දැම්මත් දියාගල් දැම්මත් හදිසි හතුරු ප්‍රහාරයක් ආවොත් එහෙම Tamanට ආරක්ෂාවක් නැති වෙනවා. Tamanට ඊට විරුද්ධව ප්‍රතික්‍රියා දක්වන්න දෙයක් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක නිසා මේ ආයුධ රැස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා එතනදී කැම්බීම ඒවත් අයිති ඇතුළේ ඉන්න මිනිස්සුන්ට සලාක ආහාර පාන ඒව රැස් කරගෙන තියාගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා අන්න බහු බලකායෝ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ රජ්ජුරුවන්ට හොඳ බල සේනාංකයක් හදාගන්න ඕනේ. හොඳ බලකායක් හදාගන්න ඕනේ. ඒ තමයි මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාලේ තිබුණා දැවැන්ත බලකායක්. ඇතුම් පිට නැගලා යුද්ධයට යන සේනාව වෙනම හදාගන්න ඕනේ. අසුම් පිට නැගලා සේනාවට යන පිරිස රත සේනාව දුනු ආයෝ ඒ වගේම කොඩි දජ පතාක අරගෙන යන ඊළඟට සේනාව රැස් කරන අය ආහාර අරගෙන අය දැන් යුද්ධයට යනකොට වෙනම කෑම බීම සෙබළුන්ට සපයන අය සත්තුන්ට කෑම බීම දෙන අය එතකොට සතුරන් මතට කඩා පනින අය දැන් අපි පැහැදිලි
අපි තේරුම් ගත්තොත් එහෙම දැන් රටක ආරක්ෂකවරු දැන් අපිත් ඉන්නවනේ නේ. යුද හමුදාවක් ඉන්නවා. ඊට පස්සේ අහසින් යන ගුවන් හමුදාව ඉන්නවනේ. මුහුදේ නාවික හමුදාව ඉන්නවා. එතකොට හදිසියේ යුද අවස්ථාවලදී මාරාන්තික විදිහට මැදට කඩා පැනලා විනාශ කරන විශේෂ කාර්ය බලකායවල ඉන්නවා. එතකොට ඒ වගේ තමයි දැන් ඒ කාලෙත් තිබුණා. ඒ කාලේ දැන් මිනිස්සුන්ට වඩා බල සම්පන්න ශක්තිමත් බලකායක් ඉඳලා තියෙනවා. හස්ති සේනාව නේ. දැන් මිනිස්සු 100ක් ආවත් එක ඇතෙක් ආවම ඉවරනේ නේ. එතකොට ඒ මහා බලකායක් අස්ස සේනාව, රත සේනා, දුනු ආයෝ. එතකොට දක්ෂ විදිහට ඉඳලා තියෙනවා ඒ කාලේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ වගේ හොඳ සේනාවක් සකස් කරගන්න ඕනේ රාජ්‍යයේ ආරක්ෂාවට නම්. දුර්වල වුණොත් සතුරට යටත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි 6 වෙනි ආරක්ෂක සැලැස්මක් තියෙනවා. ඒ 6 වෙනි ආරක්ෂක සැලැස්ම තමයි ద్వාර මණ්ඩපයේ දොරටු පාලෙක් තියන්න ඕනේ. හොඳ දක්ෂ දොරටු පාලකයා. සිකියුරිටි කෙනෙක් තියන්න ඕනේ. හොඳ දක්ෂ කෙනෙක්. දොරටු පාලකෙක් තියන්න ඕනේ. මෝඩයෙක් තිබ්බොත් මොකද වෙන්නේ? හතුරු ටික ඔක්කොම ඇතුලේ. මේ හතුරා මේ මිතුරා කියලා හඳුනාගන්න දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. හොඳට පරීක්ෂා කරලා බලලා ඇතුළට ගන්න කෙනෙක් දොරටු පාලකයෙක් විදිහට තියන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දන්නේ නැති අය ගන්නේ නැහැ කියනවා. ඒ නගරේ ඇතුළට අවසර තියන අය විතරයි ගන්න කියනවා. ඒ වගේ ප්‍රඥාවන්ත නුවණැති ව්‍යක්ත දොරටු පාලකයෙක් තියන්න කියනවා. ద్వාරේ. ඒක ඇතුලේ ඉන්න අයගේ ආරක්ෂාවටත් සතුරු බලවේග මඩින්න තියෙන එකම දෙයක් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා 7 වෙනි අවසාන කාරණේ නගරයක ආරක්ෂක සැලැස්මේ බුදුරජාණන් වහන්සේ වදාලා නගරේ ගොඩාක් උසට ඒ වගේම ගොඩාක් පළලට හුණු පිරියම් කළ සිදුරු නැති කිසිම තැනකින් කූඹියකටවත් ඇතුල් වෙන්න බැරි විදිහේ දැවැන්ත ප්‍රාකාරයක් හදන්න ඕනේ. තාප්පයක්. තාප්පයකින් සම්පූර්ණයෙන් වට කරන්න ඕනේ කියනවා. කිසිම කෙනෙකුට සිදුරකින්වත් කූඹියකටවත් ඇතුල් වෙන්න බැරි විදිහේ තාප්පයක් හදන්න ඕනේ. මේක තමයි කියනවා නගරයක ආරක්ෂක සැලැස්ම. එතකොට මේ ආරක්ෂක සැලැස්මේ කිව්වා ඒසිකා ස්තම්භය. ඒ ආරක්ෂක සැලැස්මේ දෙවෙනි කාරණේ තමයි පරිකා දියාගලක්. හොඳ යටට හාරපු මාරාන්තික දරුණු සත්වයෝ ඉන්න දියාගලක් හදන්න කිව්වා. දෙවෙනි එක තමයි උඩ වටේටම රාජ්‍ය ඇවිදින්න පුළුවන් චෙක් කරලා බලන්න පුළුවන් විදිහට අනුපරියා පත පාරක් මාර්ගයක්. ඊළඟ එක තමයි ආයුධ ගබඩාවක්. ඊළඟ එක තමයි බල සේනාංකයක්. ඊළඟ එක තමයි හොඳ දොරටු පාලකෙක්. ඊළඟ එක තමයි නගරයේ වටේට තියෙන මහතට උසට හදපු ප්‍රාකාරය. ඔන්න බුදුරජාණන් වහන්සේ ගත්ත උපමාව. බුදුරජාණන් වහන්සේ මේ උපමාව අරගෙන අපිට පෙන්නලා දෙනවා මේ කිව්වේ රාජ්‍යයක් ආරක්ෂා කරන. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොකක්ද? ඒ වගේම නැහැ. ඒ වගේම තියෙනවා මේ කරුණු 7ක් කිව්වනේ. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් මේ කරුණු 7ම තිබ්බත් වැඩක් නැහැ. රාජ්‍ය ඇතුලේ අවශ්‍ය තරම් සත්තුන්ට කන්න කෑම තියෙන්න ඕනේ. තනකොළ, දර, වතුර මේවා ඔක්කොම රාජ්‍ය ඇතුලේ තියෙන්න ඕනේ. එතකොට නිදුකින් සැපසේ ඇතුලේ ඉන්න අය ඉන්න නම් ඒ දේවල් තියෙන්න ඕනේ. එතකොට ඒවා නැති වුණොත් ඒ රාජ්‍යයේ ආරක්ෂක සැලැස්ම සම්පූර්ණයෙන් බිඳ වැටිලා සතුලට ග්‍රහණය වෙනවානේ. දැන් අපි දන්නවා ඔය LTT කාලේ LTT ප්‍රදේශවල සමහර දැන් උපක්‍රමශීලීව කරන්නේ නේ. දැන් සමහර යුද උපක්‍රම කරනකොට රටවල් භාවිතා කරනවා ඒ සතුරු පිරිසට අවශ්‍ය ආහාර සැපයීම නවත්තනවා. වතුර සැපයීම නවත්තනවා. එතකොට එහෙම කරාට පස්සේ
ඒ සේනාව ඒ රාජ්‍ය අඩපණ වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දුන්නේ ඒක නිසා හොඳට දර වතුර දිය තියෙන්න ඕනේ. ඒක පළවෙනි කාරණාව. ඇතුලේ ඉන්න අය සතුටින් ඉන්න. ඒ වගේම තමයි හාල් ඒ වගේම අස්පයන්ට කන්න දෙන යව ආදී දාන්නේ රැස් කරගෙන තියාගන්න ඕනේ. ඒක දෙවෙනි එක. ඊළඟ එක තමයි තල මෑ මුං ආදී දේවල් රැස් කරගෙන තියාගන්න. දැන් බලන්න මේක සාමාන්‍යයෙන් ගත්තොත් අපිට දැන් මේ කොරෝනා කියන හතුර ආවනේ නේ. හතුර ආවට පස්සේ බොහෝ රටවල් කඩා වැටුනේ මොකද? අනිත් අයගෙන් යැපෙන නිසා. දැන් අනිත් අයගේ යැපෙන සියලු රටවල් ඔක්කොම කඩා වැටුණානේ. නමුත් තමන්ගේ අභ්‍යන්තරයේ යමක් තිබුණ නිසා නේද අපිට මොකුත් ආවේ නැතත් අපේ රට ඇතුලේ යමක් තිබුණා නම් ඒ දේ නිසා නේද අපිට මේ කිසිම දුකක් කරදරයක් නැතුව ඉඳ ලැබුණේ. කණ්ඩ ටික තියෙන නිසා, හාල් ටික තියෙන නිසා, වතුර ටික තියෙන නිසා. වතුර ටිකත් පිටින් ගේන රටවල් කොච්චර තියෙනවද? ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ රාජ්‍යයක මෙන්න මේ කියන කරුණුත් තියෙන්න ඕන. වියලි ආහාර. ඊළඟ හතරවෙනි එක තමයි කියන ඖෂධ. හොඳ සෞඛ්‍ය සේවාවක් තියෙන්න ඕනේ. රට ඇතුලේ ඉන්න අයට සැපසේ ඉන්න නැත්නම් සැපසේ ඉන්න බෑ. ඒක නිසා බලන්න එතකොට දැන් රටක දැන් මේකෙන් අපි ගත්තොත් රටක රජ කෙනෙක් මොනතරම් දේවල් හිතන්න ඕනේද? බාහිර ආරක්ෂාව විතරක් හිතලා හිටියොත් ඇතුලේ ඉන්න අය අනතුරේ නේද? එතකොට ඒ වගේ කාරණා එතකොට කොච්චර දේවල් හිතන්න ඕනද නේ? ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට මේ කරුණු හතරෙනුත් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි මහණෙනි ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මේ ධර්මයන් හතකින් යුක්ත වෙන්න ඕනේ. මේ ධර්මයන් හතකින් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි සැපසේ සොම්නසින් සතුටින් ඉන්න නම් තවත් ධර්මයන් හතරකින් යුක්ත වෙන්න ඕනේ. දැන් රාජ්‍ය ආරක්ෂක සැලැස්මෙත් කරුණු හතක් කිව්වා බාහිර ආරක්ෂාවනේ. අභ්‍යන්තරයේ තියෙන්න ඕනේ කරුණු හතරක් කිව්වා. භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනයි පෙන්නලා දෙනවා. මහණෙනි මොකක්ද මේ රජුගේ නගරේ අභ්‍යන්තර ආරක්ෂාවටත් සතුරු බලවේග නසන්නත් ගැඹුරට හාරලා හිටවපු ඒසිකා ස්තම්භය කියන්නේ මොකක්ද? ඔබේ ජීවිතයේ සතර පායෙන් නිදහස් කරගන්න කෙලෙස් සතුරට පහර දෙන්න ඔබ සතුරාව දකින්න ඔබ උපකාර කරගන්න ඒසිකා ස්තම්භය මොකක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාව. එතකොට අපි හදාගන්න ඕන අපේ ජීවිතේ මොකද්ද? ඒසිකා ස්තම්භයක්. ඒ තමයි ශ්‍රද්ධාව. දැන් ඒක සාමාන්‍යයෙන් ශ්‍රද්ධාව කිව්වට ඒක සාමාන්‍යයෙන් සුළුපටු දෙයක් නෙමෙයි ඇති කර ගැනීම. ඇත්තටම දැන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සද්දෝ හෝති. සද්ධාව ඇති කරගන්න. සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම ඇති කරගන්න. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කරුණෙන් රාග දේශ මොහ දුරු කළා. ඒකාන්ත සත්‍යයි අරහං. ඒ භාග්‍යතුන් වහන්සේ ආර්ය සත්‍ය අවබෝධ කරලා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළා. ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ඒ භාග්‍යතුන් වහන්සේ විජ්ජා චරණ සම්පන්නයි. අවබෝධයටම අනුව ජීවිතය ගත කරනවා. 이르දි බල තියෙනවා. අතීත දැකීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කර්මානුරූප සත්‍යය උපදින චුත ඥානෙ තියෙනවා. ආසවක්ඛේ ඥානෙ තියෙනවා. දසබල ඥාන, විසරද ඥාන ආදී මේ පමන කළ නොහැකි අප්‍රමාණ ඥාන සම්භාරයකින් බුදුරජාණන් සමන්විතයි කියලා තමන්ගේ හිතේ චිත්ත ප්‍රසාදයක් උපදව ගන්න ඕනේ. ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. හොඳ චිත්‍රප්‍රද මේ ශ්‍රද්ධාව කියන එක දැන් සාමාන්‍ය ලෝකයේ තියෙනවා බොරුවට තියෙන එකකුත් තියෙනවා ඇත්තට තියෙන එකකුත් තියෙනවා. දැන් තියෙන වැඩි හරියක් බොරු ශ්‍රද්ධාව. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේගේ වචනේ අමූලිකා ශ්‍රද්ධාව කියලා. දැන් ඒසිකා ස්තම්භය අපි කියමු.
හදලා තියෙනවා ඍජු ෆෝම් වලින් හදලා තියෙන්නේ. කොහමද රාජ්‍යයට ආරක්ෂාවක් එයිද? ලෝකෙට පේන්න ඒක හදලා තිබ්බා කියලා ආරක්ෂාවක් නැහැ. හුළඟක් ආපු ගමන් ඒක ඒ සිකා ස්තම්භේ බිම. ඒ වගේ තමයි ගොඩාක් මිනිස්යන්ගේ මේ පැහැදීම මේ ශ්‍රද්ධාව අපි ශ්‍රද්ධාවන්තයි අපිට ශ්‍රද්ධාව තියෙනවා කියලා කිව්වට ගොඩාක් මිනිස්සු පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් ශ්‍රද්ධාව පැත්තක දේවාලයක් සරණ යනවා. මිනිස්සු ගොඩාක් ප්‍රශ්නයක් ආපු ගමන් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ නෙමෙයි සිහි වෙන්නේ. අමනුස්සයෙක්. වෙන කාගෙන් හරි පිළිසරණක් හොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් කේන්දරේ සිහි වෙන්නේ. ශ්‍රද්ධාව තියෙනවා නම් එයාට සිහි වෙන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ. ඒකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගුණ වශයෙන් ඔබ හඳුනාගත්තොත් ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මෙතන ප්‍රකාශ කරනවා, දේශනා කරනවා සද්දේශිකෝ භික්කවේ ආර්ය ශාවකෝ ශ්‍රද්ධාව කියන ඒසිකා ස්තම්භයේ තියෙන ශ්‍රාවකයා මහණෙනි අකුසලම් පජහති කුසලම් භාවේති. අකුසලය පැහැර කරනවා, කුසලයේ වඩනවා. කවුද ඒක කරන්නේ? ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා. සාවජ්ජම් පජහති වැරදි දේවල් වල එයා පැටලි ඉන්නේ නෑ, දඟල ඉන්නේ නෑ. අනවජ්ජම් භාවේති ඒ ඔක්කොම අතහැරලා දානවා. සුද්ධං අත්තානං පරිහරති පිරිසුදු ජීවිතයක් ගෙවනවා. එහෙනම් මේ මිනිස්සුන්ට මේ අකුසලෙන් නැගී හිටින්න බැරි ඇයි? මොකේ දුර්වලතාවයක්ද? මේ වැරදින් නැගී සිටින්න තියෙන අපහසුතාවය මොකක්ද? ඒකට උපකාර කරන ඒසිකා ස්තම්භය හරියට පිහිටලා නැහැ. ඒසිකා ස්තම්භයක් නැතිකම. ඒක තමයි ශ්‍රද්ධාව හරියට ඉන්ද්‍රකීලයක් වගේ පිහිටියොත් ඒක තමයි මනාකොට පිහිටි ශ්‍රද්ධාව වෙන්නේ. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ බිය සම්පකම්පියෝ. හතර පැත්තෙන් සැඩ සුළං හමද්දී හෙලවෙන්නේ යටට හිටවපු ඉන්ද්‍රකීලය වගේ. ඒ වගේ ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් එයාට පුළුවන් අකුසලම් පජහති. අකුසලයේ ආවද අකුසලයේ බව දැනගෙන යා සැනකින් අකුසලයේ දුරු කරනවා. කුසලම් භාවේති එයා කුසලයට එනවා. එතකොට බලන්න එහෙනම් මේක ලේසි වැඩක්ද? දැන් ශ්‍රද්ධාව කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි කියලා ඔබට තේරෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ තව කොච්චර තමන්ගේ අකුසලයෙන් නැගී හිටින්න හදනවා. ඒත් බෑ. එතකොට ඔබ කොච්චර මේ ශ්‍රද්ධාව කියන ජීවිතේට පුරුදු කරගන්න ඕනේද? දැන් එක දේශනාවක තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්දෝ පසන්නෝ වේදිතබ්බෝ මහණෙනි මේ ශ්‍රද්ධාවන්ත කෙනා පැහැදුන කෙනා දැනගන්න තීනිටානෙහි අංගේ සමන්න කරුණු අංග 3කින් සමන්විතයි කියනවා. ඒ කවුද? ශ්‍රද්ධාවන්ත කෙනා. හඳුනා ගන්න පුළුවන් කියනවා ඒ කරුණු 3. ඒක තමයි පළවෙනි කාරණාව කියන සීලවන්තානං දස්සන කාමෝ හෝති. සිල්වතුන් ගුණවතුන් දකින්ට කැමති. බලන්න තමන් තුළ තමන්ටම තමන්ගේම හිතට එබිකම් කරලා තමන්ගේ මහන්ඩ. එතකොට තමන්ටම උත්තරයක් ලැබෙයි තමන් ශ්‍රද්ධාවන්තද කියලා. ඊළඟ එක තමයි සද්ධම්මං සෝතු කාමෝ හෝති. සද්ධර්මය අහන්න කැමති. දැන් මේ රූපවාහිනිය ඉස්සරහ දැන් මේ වාඩිලා ඉන්න අය මොන පිපාසෙන්ද උතුම් වාඩි වුණේ? දහම් පිපාසය, ධර්මය අහන්න කැමති. ඒක ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණයක්. පොයේ ලං වෙනකොට ඒ අයගේ හිතේ වැඩ කරන්නේ ධර්මය අහන්න යන්න ඕනේ, සිල් ගන්න යන්න ඕනේ. ඒක ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණයක්. ඒ අයට සතුටු වෙන්න පුළුවන්. ඒසිකා ස්තම්භය තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ
පෙන්නලා දෙනවා. ඊළඟ එක තමයි හොඳට දන් දෙන කෙනෙක්. අතහැරපු සිතින් හොඳට දන් දෙන කෙනෙක්. ওই ලක්ෂණ තුන ශ්‍රද්ධාවන්ත කෙනාට පිහිටන ලක්ෂණ තුනක්. ඒකෙන් ශ්‍රද්ධාවන්තය හඳුනගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පළවෙනි කරුණ ඒසිකා ස්තම්භය හොඳට ජීවිතේ පුරුදු කරගන්න. ඒසිකා ස්තම්භයක් තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්න. ඒ කියන්නේ ගොඩ නගන්න ඕනේ මොකද්ද? ශ්‍රද්ධාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි කාරණාව. මොකද නගරයේ ආරක්ෂක සැලැස්මේ තියෙන දෙවෙනි අංගය. පරිකා දියාගල. යටට හාරපු පළලට තියෙන දියාගල. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මොකක්ද මේ තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න තමන්ගේ ජීවිතේ රැකගන්න තියෙන දියාගල මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා හිරිමා හෝති. හිරිමා කියන්නේ මොකද්ද? හිරිමා කියන්නේ ලැජ්ජාව. මොකටද ලැජ්ජාව? දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ලැජ්ජාව කියලා කතා කරනවානේ. පිරිසක් ඉස්සරහට යන්න ලැජ්ජයි. ස්ටේජ් එක නැගලා කතා කරන්න ලැජ්ජයි. එහෙම කියනවනේ. අනේ මට යන්න ලැජ්ජයි. එහෙම කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ලැජ්ජාව කියලා කියප එක ඊට වඩා අර්ථාන්විතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මොකටද ලැජ්ජාව වෙන්න ඕනේ? පවට ලැජ්ජාව කියන අන්න දියාගල කපා ගන්න. මොකද්ද? පවට ලැජ්ජාව. දැන් අර දියාගලෙන් හතුරුන්ට එන්න බෑනේ එකපාර. එතකොට ඒ වගේ තමන්ගේ ජීවිතේ පවට ලැජ්ජාව කියන ගුණය තමන් තුළ තිබුණේ නැත්තම් සතුරන්ට එන්න පුළුවන්. රාගය ඇතුල් වෙලා තමන්ව විනාශ කරලා දානවා. ඇයි දියාගල නැහැ? තරහ ආවද තමන්ව විනාශ කරලා දානවා. ඊර්ෂ්‍යාව ආවද තමන්ව නැසලා දානවා. එකට එක කරන එක පලි ගැනීම, ක්‍රෝධය, බද්ධ වෛරය මේ ඔක්කොම ඇවිල්ලා තමන්ගේ ජීවිතේ නැසලා දානකම් තමන්වත් දන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා හොඳට මේ ගැඹුරට පළලට කණින ලද දියාගල වගේ මහණෙනි ආර්ය ශ්‍රාවකයා ලැජ්ජාව ඇති කරගන්නවා. ලැජ්ජාවෙන් යුක්ත වෙනවා. හිරියති කාය දුච්චරිතේන. මොකටද ලැජ්ජා? කයින් පව් කරන්න ලැජ්ජයි. මොකටද ලැජ්ජාව? වචී දුච්චරිතේන හිරියති. වචනේ පව් කරන්නයි ලැජ්ජා. හිතෙන් අකුසල් හිත හිඳයි ලැජ්ජා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කියන ලැජ්ජාව තියෙනවා නම් එයා සැනකින් මොකද වෙන්නේ? අකුසල් ප්‍රහාණය කරනවා. අකුසලං පජහති කුසලං භාවේති. එයා සැනකින් අකුසල් ප්‍රහාණය කරන්න නම්, කුසල් වඩන්න නම්, වැරදි දේ අතාරින්න නම් තමන්ගේ ජීවිතේ වරදට යොමු වෙලා තියෙනවා නම් ඒ දේවල් අතහරින්න නම් එයාට දියාගලක් අවශ්‍යයි. ඒ වගේ තමයි පවට ලැජ්ජාව තියෙන්න ඕනේ. හොඳට ඒක පිහිටලා තියෙන්න ඕනේ පවට ලැජ්ජාව. ඔබට පේන්නේ අද සමාජයේ මිනිස්සු මේ පවට ලැජ්ජාව කියන එක තියනවද නැද්ද? ඉතාම අල්පයි. මේ කියන ගුණධර්ම 1000කට එක්කෙනෙක් හොයාගන්න දුෂ්කරයි. දැන් මේ දෙවෙනි කාරණාව ලැජ්ජාව, පවට ලැජ්ජාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පවට ලැජ්ජාව කියන ගුණය ඇති කරගන්න. තුන්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා අර නගරේ වටේට තියෙනවා අනුපරියා පතයක්. උඩින් ඇවිදගෙන
බලන්න යන්න පුළුවන් අනුපරියා පතයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා අකුසල් වලට බයයි. මේක තමයි අනුපරියා පත. වටේට ඇවිදලා බලන්න පුළුවන් අනුපරියා පතේ වගේ තමයි කියනවා පවට බය ඇති කරගන්න එක. එතකොට මේක ලේසිද? මේක ඊටාම දුෂ්කර එකක්. පවට බය බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔත්තප්පි හෝති. ඔත්තප්පි කාය දුච්චරිතේන. කයෙන් පව් කරන්නයි බය. වචනෙන් පව් කරන්නයි බය. සිතින් අකුසල් හිතන්නයි එයා බය. මේකට කියනවා ලැජ්ජ බය දෙක. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන තියෙනවා මහණෙනි කළු ධර්මතා දෙකක් තියෙනවා. මොකක්ද මේ කළු ධර්මතා? පවට ලැජ්ජ නැතිකමත් පව් කරන්න බය නැතිකමත්. විපාකයට බයත් නැහැ. මේක කළු ධර්මතා කියනවා. මහණෙනි මේ කළු ධර්මතා තියෙන ලෝකේ ඒ මිනිසයා මේ තමයි අම්මා කියලා පැනවීමක් නැහැ කියනවා. මේ තමයි මගේ දුව කියලා පැනවීමක් නැහැ කියනවා. මේ තමයි මගේ සහෝදරිය, මේ තමයි ගුරුවරයාගේ භාර්යාව කියලා ගෞරවයෙන් සැලකීමක් නැහැ කියනවා. දුව හඳුනන්නේ නැහැ, අම්මා හඳුනන්නේ නැහැ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සුදු ධර්මතා දෙකක් තියෙනවා. ඒ තමයි පවට ලැජ්ජා බය, විපාකයට බය. මේ නිසා තමයි මේ මගේ අම්මා කියලා ගෞරවණීය පැනවීමක් තියෙන්නේ. මේ මගේ දුව කියලා පැනවීමක් තියෙන්නේ. මේ මගේ මිත්‍රයාගේ භාර්යාවයි, මේ මගේ ගුරුවරයාගේ භාර්යාවයි කියලා ඒ ගෞරවේ පිහිටලා ඒ පැනවීම එන්නේ පවට ලැජ්ජ බය දෙකත් එක්ක කියනවා. දැන් අද ලෝකේ ලැජ්ජ බය නැසුන, ඒසිකා ස්තම්භ නැති, පරිකා කියන දියාගල් නැති, අනුපරියාපත මේ රාජ්‍ය වටේට ගිහිල්ලා ආරක්ෂාව බලන්න තියෙන මාර්ගයේ අනුපරියාපතේ නැහැ. මේ ආරක්ෂක සැලැස්මින් හිස් ලෝකයක් අද අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ ධර්මය අහන ඔබට දැන් උත්සාහ කරන්න ඕනේ, මහන්සි ගන්න ඕනේ. මමත් මගේ ජීවිතේ කෙලෙස් සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න උපකාර කරන ආරක්ෂක සැලැස්මක් මගේ ජීවිතේට හදා ගන්නවා කියලා. එතකොට බලන්න එක දැනක එක රහතන් වහන්සේ නමක් මතක ධම්මික මහරහතන් වහන්සේ ලස්සන ගාථාවක් කියනවා. නහි ධම්මේ අධම්මේච උභෝ සම විපාකිනෝ. මේ ධර්මය සහ අධර්මය දෙකේ විපාක කිසිම විදිහකින් සමාන නැහැ කියනවා. උභෝ සම විපාකිනෝ, සම විපාක ලැබෙන්නේ නැහැ කියනවා. අධම්මේ නිරයන් නීති. අධර්මයෙන් කාය දුස්චරිතයෙන්, වචී දුස්චරිතයෙන්, මනෝ දුස්චරිතයෙන් නිරයට පමුණුවනවා කියනවා. ධම්මේ පාපේති සුග්ගතින්. ධර්මයේ විසින් සුගතියට පමුණුවනවා. කාය සුචරිතයෙන්, වචී සුචරිතයෙන්, මනෝ සුචරිතයෙන්. පිරිසිදු කායික ක්‍රියා පැවැත්වීමෙන්, පිරිසිදු වචන කතා කිරීමෙන්, ඒ වගේම සිත කෙලෙස් වලින් බැහැර කරලා පිරිසිදු කරුණා මෛත්‍රී ආදී සිතුවිලි වලින් යුක්ත සිතක් ඇති කරගෙන සිටීමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුගතියට පමුණුවනවා. එතකොට එහෙනම් අපි හොඳට කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ දේශනා කරන්නේ අකුසල් ප්‍රහාණය කරන්නේ අකුසල් වල බොහෝ දුක් තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ අකුසල් වලින් සැප ඇති වෙනවා නම් මං අකුසල් ප්‍රහාණය කරන්න කියලා ඔබට කියන්නේ. මහණෙනි මේ අකුසල් නිසා බොහෝ දුක් පීඩා හට ගන්නවා. නිරේ උපදින්න සිද්ධ වෙනවා. මෙලොවදීම හිරගෙවල් වල ළඟින්න සිද්ධ වෙනවා. උසාවි වල ළඟින්න සිද්ධ වෙනවා.
මෙලොවදීම ගුටි බැටවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මෙන්න මේ කෙලෙස් නිසා. මහණනි මේ කෙලෙස් දුක් උපද්දන නිසායි මම මේ ප්‍රහාණය කරන්න කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට නිකන් අපිට කරන්න වැඩක් නැතුවට කරන්න දෙයක් බුදුරජාණන් වහන්සේ කියනවා නෙමෙයි. අපේ සැබෑම ප්‍රශ්නේ තෝරාගෙන ඒකෙන් නිදහස් වෙන්න අපිට මෙන්න පුරුදු කරන්න දේවල්. එතකොට අපි මේ දුර්ලභ දේ ලැබුණ ජීවිතේ අපි සම්පූර්ණයෙන්ම අපි කැප කරන්නේ මෙලව දාලා යන දේවල් වලටම නම්. දැන් මේ කියන ඒවා එකක්වත් බාහිර දේවල් නෙමෙයි. ගෙවල් නෙමෙයි, ඉඩ කඩන් නෙමෙයි, යාන වාහන නෙමෙයි, මිල මුදල් නෙමෙයි, දරුමුණුබුරෝ නෙමෙයි, ඥාති නෙමෙයි. මේ හැම එකක්ම තමන්ගේ හිතේ උපදවාගෙන දියුණු කරගත යුතු දේවල්. මොකද ඔබ මරණයටපත් වුනහම ඔබත් එක්ක ඉන්නේ ඔබේ සිතේ තියෙන කෙලෙස් වලින්ම නම් ඔබේ සිත සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ සිතක් තමයි ඔබ අරගෙන යන්නේ. ඒ වගේම ඔබේ සිත මේ ගුණධර්ම පුරුදු කරපු ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් පවට ලැජ්ජාව අකුසලයට විපාකයට බයෙන් යුක්ත කෙනෙක් නම් අන්න ඔබට ඒ සිත තමයි ඔබ අරගෙන යන්නේ. ඉතින් ඒ රහතන් වහන්සේ කියන්නේ ඒ විදිහට ධර්මයෙන් පුරුදු කරන ලද සිත සැප ලබලා දෙනවා. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මයේ පුරුදු කළොත් සැප ලැබෙනවා. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ. ධර්මයේ පුරුදු කිරීමෙන් ධර්මයේ ප්‍රගුණ කරලා පුරුදු කිරීමෙන් ලැබෙන ආනුසස්සයයි. මොකද්ද? න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මානුකූලව හැසිරෙන දුසිරිත බැහැර කරපු කුසලයේ වඩපු අකුසලයේ ප්‍රහාණය කරපු වැරදි දේ දුරු කරපු පිරිසුදු ජීවිතයක් ගත කරන කෙනා න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. කවදාවත් දුගතියක යන්නේ නැහැ කියනවා. එතකොට බලන්න එහෙනම් මේ නිසයි අපිට මේ බුදුරජාණන් වහන්සේ පුන පුනා මේ කරුණු බොහෝ දේශනාවල අපිට කියන්නේ මේ අපේ යහපත පිණිස භාග්‍යතුන් වහන්සේ සියල්ල කරලා අවසන්. ඒ රහතන් වහන්සේලා අපිට මේ කියන්නේ රහතන් වහන්සේලා නිදහස් වෙලා ඉවරයි. අවසන් කෙලෙස් ප්‍රහාණය කරලා. හැබැයි අපිට අනුකම්පාවෙන් කරුණාවෙන් යුක්තව අපිට කියනවා ආර්ය ශ්‍රාවකයනි මෙන්න මේ ගුණධර්ම ඔබත් ඇති කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කාරණාව තමයි ආරක්ෂක සැලැස්මේ තියෙනවා නගරයක හොඳ ආයුධ ගබඩාවක්. ආයුධ ගබඩාවක් තියෙන්න ඕනේ. ඒක රටක තියෙන යුද සෙබළුන්ට ආයුධ නැත්තම් සතුරා එනකොට ගල් මුල් වලින් ගහලා බේරෙන්න බෑ. ඒ වගේ අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ශ්‍රාවකයන්ට හොඳ ආයුධ ගබඩාවක් තිබුණ නැත්තම් මොකක්ද ආයුධ ගබඩාව? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකයෙකුට තියෙන ආයුධ ගබඩාව මේක රැස් කර ගන්න ඕන. ගබඩාව පුරව ගන්න ඕනි. මොකක්ද ආයුධ ගබඩාව? බහුසුතෝ හෝති. බහුශෘත බව. මොකක්ද බහුශෘත බව කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුතදරෝ ඒ ධර්මය හොඳට අහලා මතක තියාගෙන ඉන්නවා. ධර්මය හොඳට අහලා මතක තියාගෙන ඉන්නවා. සුතදරෝ ඊළඟට සුත සන්නිචයෝ ඒ ධර්මය හොඳට හිතේ දරාගෙන රැස් කරගෙන ඉන්නවා. ගබඩා කරගෙන ඉන්නවා තමන් අහන ධර්මය. දැන් අපි මේ දේශනාව ගත්තොත් ඔබ මේ දේශනාවේ අන්තර්ගතය සම්පූර්ණ වචනයක් පාසා නැති වුණාට මේ දේශනාවේ අන්තර්ගතය ඔබ අහලා හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ. ඒක මෙන්න මේ ආයුධ ගබඩාව රැස් කරගන්න එකට තමයි උපකාර වෙන්නේ. එතකොට ඔබ හොඳට අහලා මේ රාජ්‍ය ආරක්ෂක සැලැස්මට මේ විදිහට හත් ආකාරයකින් වටේ සැලැස්මක් තියෙන්න ඕනේ. අභ්‍යන්තරේ
සැපෙන් ඉන්න මේ දේවල් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ජීවිතේත් ඒසිකයි ස්තම්භයේ විදිහට මම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ඒ වගේම දියාගල විදිහට ලැජ්ජාව අකුසලයට පුරුදු කරගන්න ඕනේ. ඒ වගේම පවට බය පුරුදු කරගන්න ඕනේ. ඒ වගේම තමයි බහුශෘත බව. හොඳ දහම් ගබඩාවක් මගේ හිතේ තැන්පත් කරගන්න ඕනේ. යේතේ ධම්මා ආදි කල්යාණං මජ්ජේ කල්යාණං. මේ ධර්මයේ ආරම්භයත් සුන්දරයි. මේ ධර්මයේ මැදත් සුන්දරයි. පරියෝසాన කල්යාණං සම්පූර්ණයෙන්ම මේ ධර්මයේ අවසානයත් ඊටාම කල්යාණයි සුන්දරයි සාත්තං අර්ථ සහිතයි. සබ්යංජනං මේ ධර්මයේ තියෙන ව්‍යංජන අකුරු මනාකොට දේශනා කරලා තියෙනවා. කේවල පරිපූර්ණං මුළුමනින්ම පරිපූර්ණ ඒ ශ්‍රී සද්ධර්මයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ ධර්මය ඕපදූ පහළ මතක තියාගන්න නෙමෙයි කියන්නේ. මොන ධර්මයේද? ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ අර්ථ සහිත ව්‍යංජන සහිත මුළුමනින්ම පරිපූර්ණ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් යුක්ත ශ්‍රී බුද්ධ වචනය අහලා මතක තියාගන්න ඕනේ. නැත්නම් එක එක්කිනා කියන එක එක බණ කියලා කිව්වට නොයේ තමන්ගේ මත එක එක විකාර මනස්ගාත කිව්වා කියලා ඒව මතක තියාගන්න නෙමෙයි. අපිට මතක තියාගන්න ලේසි මොනවද? ලේසි විහිළු තාලු. නේ? කෙලෙස් වලට සම්බන්ධ හැම එකක්ම මතක තියාගන්න ලේසි. ඔබට කවුරු හරි බැන්නනම් මීට අවුරුදු 15කට 20කට 30කට කලින් අදත් හොඳට මතක ඇති. නේ? දැන් මේ අහපු බණ තව ටිකකින් ඉවරුනහම නැගිටලා ඉවරලා ටික වෙලාවකින් බලන්න ඔබට මේ කරුණ වලින් කීයක් මතකද කියලා. සමහර එකක්වත් මතක නැහැ. සමහරට බණ ඇහුවද කියලාවත් මතක් වෙන්නේ නැහැ. නේද? වෙන මොකුත් ඕනේ නැහැ. දැන් සිහි කරන්න බලන්න උදේට මොනවද කෑවේ කියලා. කාපු දේ සිහි කරගන්න අමාරුයි. එතකොට මතක ශක්තිය ඊටාම දුර්වලයි. ඉතින් බුදුරජාණන් දේශනා කරේ අහන ධර්මයේ මතක තියාගන්න. එතකොට ආයුධ ගබඩාව හොඳට තිබුණොත් නේ Tamanට යුද්ධ කරන්න පුළුවන්. කාත් එක්කද යුද්ධ කරන්නේ? අල්ලපු ගෙදර මිනිස්සුත් එක්කද? ඒවනම් කරනවා නේ. හොඳට යුද්ධ කරනවා. මේ අම්මලා උදේ නැගිටපු ගමන් ගන්නේ අතට කඩුව. නේ? අරගෙන අල්ලපු ගෙදරත් ඉවරයි, එහා පැත්තේ ගෙදරත් ඉවරයි. ගමම ඉවර කරන මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ කෙලෙස් සතරොත් එක්ක සටන් කරන්න මෙන්න තියෙනවා ආයුධ ගබඩාව. හොඳ ආයුධ ගබඩාවක් තියෙන්න ඕනේ. දැන් අපි බලමු යුද්ධ කරනකොට ඒකේ තියෙන්න ඕන අවිආයුධ තියෙනවා නේ. එතකොට මේ සමහර සතුරු එනවා ඒ සතුරන්ව මඩින්න සාමාන්‍ය ආයුධ වලට බෑනේ. එතකොට ආටි මෝටාර් කියන්නේ අපිනේ ඒ ඔක්කොම පාවිච්චි කරලා සතුරව මෙල්ල කරනවා. එතකොට ඒ වගේ අපි ඔන්න එක බණක් ඇහුවා මේක ඇති ඉතින් මට කියලා හිටියට සමහර අපේ හිතට එන කෙලෙස් මඩින්න අපිට සෑහෙන මහන්සි වෙන්න ඕනේ. සෑහෙන දහම් කරුණු සිහිපත් කරගන්න ඕනේ. දැන් අපිට හිතට තරහක් ආවම බලන්න ද්වේෂයක් ආවම ද්වේෂය දුරු කරගන්න කොච්චර උත්සාහ කරා. සමහර අපි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කකචූපම උපමාව සිහි කරන්න කියලානේ. මෙස්සිත වඩන්න මෛත්‍රිය පුරුදු කරන්න. නමුත් මේ එකකින්වත් මෙල්ල වෙන්නේ නැති අවස්ථා එනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා අහලා බුදුරජාණන් සමහර අවස්ථාවල තියෙන අකුසලයේ මඩින්න ඉවසන්න කියනවා. අනිත්‍ය සිහි කරලා ඉවසන්න කියනවා. ඉවසලා ඉද්දී ඒක නැති වෙලා යනවා කියනවා අකුසලයේ. ඉතින් ඒ වගේ උපක්‍රම යොදන්න නම් Tamanට හොඳ හසුරවන්න ආයුධ තියෙන්න ඕනේ. ඒ හතරට එන විදිහට. නේද? සමහර අකුසල් තියෙනවා මේ සුළු උත්සාහයකින් නැති කරන්න පුළුවන් ඒක. නේද? කෑ ගහලා එලවන්න පුළුවන්. නේද? දැන් මිනිස්සු රණ්ඩුවට ආව සමහරු ටිකක් සද්දෙට කෑ ගහපුවම ඔක්කොම යනවනේ. නමුත් සමහරු ඉන්න එහෙම බෑ. කඩු පොළු අරගෙන ඉන්නේ. නේ? ඒකට ඒ වගේ සමහර අකුසල් බලවත්ව රාගයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂියාවෙන්, ක්‍රෝධයෙන්, බද්ධ වෛරයෙන් එකට එක කිරීමෙන් තමන්ගේ හිත යට කරලා
විශාල අයහපතක් තමන්ට සිදු කරනකන් තමන්ට ඒක දුරු කරගන්න බැරි ඒ ශ්‍රාවකයට ආයුධ ගබඩාවක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා හොඳ ආයුධ ගබඩා බහුසුතා දතා හොඳට ධාරණය කරගන්න. වචසා පරිචිතා වචනයෙන් පුරුදු කරගන්න. මනසානුපෙක්ඛිතා හොඳට ඒ ගැන නිසක බවට පත් වෙන්න ඕනේ. මේකට නම් මේ ධර්මයේ පුරුදු කරලා එයා ජීවිතේට ගලපලා බලපු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙකුට තමයි මේ ධර්මයේ කෙරෙහි හොඳට විශ්වාසය පිහිටලා තියෙන්නේ. එයා දැනගන්න ඕනේ ද්වේෂය එනකොට දැන් මම පාවිච්චි කරන ආයුධය මොකද්ද? මගේ හිත රාගයෙන් මඩිනකොට මම දැන් පාවිච්චි කරන ආයුධය මොකක්ද? මගේ හිත ඊර්ෂ්‍යාවෙන් දැහ ගන්නකොට මම දැන් පාවිච්චි කරන ආයුධය මොකක්ද? කියලා පාවිච්චි කරන ක්‍රමෙත් දැනගන්න ඕනේ. ඒක ප්‍රඥාවෙන් කරන්න ඕනේ. දැන් අපි ද්වේෂය ආවට පස්සේ අපි කල්පනා කරන්න ඕනේ විදිය තමන් බලන්න ඕනේ මම දැන් කල්පනා මගේ හිතේ තියෙන අකුසලයේ මොකද්ද? ඒකට අදාළ ආයුධේ පාවිච්චි කරන්න ඕනේ. දැන් යුද්ධකදී වුණත් දැන් මේ තමන් ඉස්සරහටම මේ වෙපන් එකක් අරන් ආපු මනුස්සයර මෝටර් ගහන්නේ නැහනේ නේ. නේද? එහෙම වුණොත් තමන්ටම නැසෙන්න වෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ අකුසලයේ මඩින්න දැන් මම මොකද්ද කරන්නේ? ඉවසන්න ඕනේ තැන ඉවසන්න ඕනේ. දැන් සබ්බාසව සූත්‍රයේ තියෙනවා මේ හිතට එන අකුසල් දුරු කරන්න තියෙන ක්‍රම. කෙලෙස් බැහැර කරන්න සමහර ඒවා මේ අකුසල් ඉවසීමෙන් ප්‍රහාණය කරන්න තියෙනවා. නේ? සමහර ඒවා නුවණින් විමසලා ධර්ම කරුණු කල්පනා කර අනිත්‍ය කල්පනා කර එහෙම නැත්නම් කර්මය ගැන කල්පනා කරලා මම කර්මය දායාද කරන් ඉන්නේ අනිත් අයත් කර්මය දායාද කරන් ඉන්නේ මෙහෙම කල්පනා කරලා අකුසලයේ මඩින්න එහෙම පුළුවන් නුවණින් විමස සමහර ඒවා මග හැරලා ගිහිල්ලා අකුසලයේ මඩින්න පුළුවන් නේ. එතකොට ඒවා ධර්මයෙන් දැනගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔන්න මග හැරලා යන්න කියනවා. සමහර අකුසල් ඇති වෙන අවස්ථාවලින් මග හරිනවා. දැන් සමහර ඔබ ගෙවල් වල ඉන්නකොට නොයේක් තමන් අකමැති අයත් එක්ක කතාවට පැටලුණාම වෙන්නේ ඒකනේ. තමන් කැමති හිත ආරක්ෂා කරගෙන ඉන්න. හැබැයි අර බාහිර පුද්ගලයා කොහේවත් නැති මනස්ගත ඔලුවට කියවගෙන යනවා. ඉතින් කන්දොස් කිරියාවේ බෑ. ඉතින් ඒ වෙලාවට තමන් නුවණින් මොකද කරන්නේ? අන්න එයා කල්පනා කරන භාගතුන් වහන්සේ වදාළනේ ඒ වගේ තැන්වලින් මඟ ඇරලා ඉන්නවා. මේ පැත්තෙන් එනකොට අනිත් පාරෙන් යනවා. එතකොට අර අර්බුදේ හට ගන්න. එතකොට මේ වගේ උපක්‍රම යොදන්න හොඳට යාට ධර්මයේ දැනගෙන ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒක නිසා හොඳ ආයුධ ගබඩාවක් තියාගන්න. ඒක තමයි බහුශ්‍රුත බව. හොඳට ධර්මය අහලා. ඊළඟට පස්වෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බලසේනාංකය. බලසේනාංකයක් ඇති කරගන්න කිව්වා. දැන් කොච්චර ආයුධ තිබ්බත් වැඩක් නැහනේ. දැන් ඔන්න ඔබ හොඳට ධර්මය අහනවා. ධර්මය අහලා ඔක්කොම මතකයි. සූත්‍ර පිටකේ මතක තිබ්බා කියමු. බලසේනාංකේ හිටියේ නැත්තම් මොකද වෙන්නේ? හොඳට ට්‍රේනින් කරපු හොඳ පුහුණුවක් දුන්න හොඳ බලසේනාංකයක් තියෙන. දැන් මේ රාජ්‍ය ආරක්ෂාවට නම් ආශ්‍රීය පාබල කියන සිවුරංග සේනාවම ඉන්නවා. ඔබත් මේ වගේ සේනාවක් ඔබේ ජීවිතේ ඇති කරගත්තේ නැත්නම් අකුසලයේ එනකොට ආයුධ තියෙනවා. ආයුධ වලින් ගහන්න කෙනෙක් නැහැ. ඒ සේනාවක් නැහැ. එහෙම නැත්නම් සේනාවේ ඉන්නවා මන්ද පෝෂණي හැදිච්ච. නේ? මන්ද පෝෂණي හැදිච්ච සේනාවක් හිටියොත් සතුරා එනකොට දැක්ක ගමන් සීමුර්ජා වෙලා වැටෙනවා. ඒක සේනාව විතර නෙවෙයි හොඳ බල සම්පන්න ශක්ති සම්පන්න සතුරා දුටු තැන ක්‍රියාත්මක වෙන සේනාවක් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක හරිම වැදගත් එකක් අපේ ජීවිතේ හැම වෙලෙම පවතින පටන් ගත්ත වීරියට කියන නමක් බලසේනාව. පටන් ගත්ත වීරිය. දැන් ඉන්න පුළුවන් ගොඩාක් ඉන්නවා. දැන් ධර්මය අහන අම්මලා ඉන්නවා, තරුණ අය ඉන්නවා ගොඩක්. හැබැයි අකුසලයෙන් බැහැර වෙන්න බෑ. එයාලා මේ ශ්‍රද්ධාවෙන් ධර්මය අහනවා. හැබැයි ඒ අයට අකුසලයේ දුරු කරන්න තරම් සේනාව ශක්තිමත් නැහැ.
මේ ආරද්ධ වීරියේ තියෙන දුර්වලතාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ආරද්ධ වීරිය හොඳට තියෙනවා නම් මොකටද? අකුසලානං ධම්මානං පහානාය, අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නට. ඒකට තමයි වීරිය ඕනි. දැන් මේ කියන්නේ කුඹුරු කොටන්න ඕන කරන වීරිය, මේ එහෙම නැත්තම් රස්සාව කරන්න ඕන වීරිය, උදේ ඉඳලා එළි වෙනකන් ඇහැරලා ඉන්න. ඒක නෙමෙයි මේ සේනාව කියන්නේ සම්පූර්ණයෙන් අකුසලයට එක්ක සටන් කරන්න ඉන්න සේනාවක්. ආරද්ධ වීරිය අකුසලානං ධම්මානං පහානාය, කුසල ධර්මයන් උපදව ගන්න වීරිය තියෙන්න ඕන. අකුසල් ප්‍රහාණය කරන්නත් වීරිය නැහැ. බොහෝ අයට කුසලී උපදවන්නත් වීරිය නැහැ. එක දවසක් දැන් අද දවසේ යොතන වාඩි වෙලා ඉන්න කොච්චර වීරියක් ඕනද? දැන් ඔබ ওই වාඩි වෙලා ඉන්නවා. දැන් ඔබට දහසක් දේවල් මතක් වෙනවා ඇතිනේ. අර වැඩේ තියෙනවා කරන්න, අරක තියෙනවා, කුඹුරේ වැඩේ තියෙනවා, අර වත්තේ පිටියේ වැඩේ තියෙනවා, මේ දරුවෝ ගෙරදි ටික හොදන්න තියෙනවා. එතකොට ඔබ මේ වටිනා දෙයක් මේක දුර්ලභ දෙයක් කියලා තේරුම් නැත්නම් මොකද කරන්නේ? ඔබ අන්න හිතට වසඟ වෙලා ඔබේ වීරිය එතනම අවසන් වෙනවා. ඔබට මේ ධර්මය අහන ටිකවත් වාඩි වෙලා අහන්න වීරියක් තියනවද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඒකයි තියෙන දුර්වලතාවය. දැන් අද ගෙදර ඉඳලා දැන් ඔබට ධර්මය අහන්න අවස්ථාවක් හම්බ වෙනවා. හැබැයි ඔබ මනාකොට ධර්මය අහනවද කියන එක ප්‍රශ්නයක්. ඒක ඔබෙන් අහලා බලන්න, ඔබ මනාකොට ධර්මය අහනවද? ඇත්තටම අපේ දැන් විහාරයකට ආවට පස්සේ ඉන්න බෑනේ. ගෙදර මතක් වුණත් කරන්න දෙයක් නැහැ. නැගිටලා යන්නත් බෑ. ඒක නිසා ඔබට මේකෙන් ප්‍රයෝජනෙ ගන්න නම් බොහොඳට කල්පනා කරලා වටිනා දේ ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. නේද? ඔබ ජීවිත කාලෙම කැප කරන්නේ කන බොන දේවල් වලට නම් ඔබේ ජීවිතේට අර්ථයක් නම් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ වීරිය සුළුපටු නෙමේ තාමවා දල්ල පරක්කමවා අනික්කිත දුරෝ. කරුණු තුනකින් පෙන්නනවා වීරිය. තාමවා ස්ථිර වීරියක් තියෙන්න ඕනේ. මේ හිතනවා හෙට නම් ඉතින් ඕන දැන් අනිද්දා මොන දැන් සීල වැඩසටහන් පටන් ගන්නවනේ මේ පළවෙනිදා. එතකොට දැන් ඔබ හිතනවා දැන් මේ සීල වැඩසටහනට යනවා. ඊට පස්සේ හිතෙනවා මොකද්ද? අයියෝ බෑ ඉතින් ගෙදර ඉද්දි මේ කටයුතු ටිකක් කරගෙන ගෙදර ඉඳලාම ඉතින් පුළුවන් ටීවී එකෙත් යනවනේ කියලා ඔබ මොකද කරන්නේ? ඔන්න වීරිය නැති වෙලා ප්‍රමාද බවට පත් වෙනවා. නමුත් ඔබට බැරි නම් යාමට දුෂ්කර කායික අපහසුවකින් ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට සැබෑම යහපතක් ඇති කරගන්න නම් ඔබ යා යුතුයි. එතන සංවරයක් තියෙනවා. එතකොට දැන් ඔබට ඒකට වීරිය මේ යන්න හිතෙනවා මේ බෑ කියලා හිතනවා. ලබන මාසය යනවා. ඊළඟ මාසය යනවා. සමහර අම්මලා ඉන්නවා දැන් අවුරුදු 60 70යි වයසට ගියාම යන හිතාන ඉන්නේ තාම මේ තරුණයි කියලා. වයසට ගියාම ඉතින් අපි යනවා කියලා තමයි හිතන් ඉන්නේ. ඒකට බලන්න වීරිය නැතිකම. එතකොට කියනවා දල්ල පරක්කම දැඩි වීරියක් තියෙන්න ඕනේ. දැන් බුද්ධ දේශනාවේ තියෙන්නේ තමන්ගේ ඇඳිවත ගිනි ගනිද්දී ඒක නිවන්න මහන්සි ගන්නවටත් වඩා මේ ධර්මයේ පුරුදු කරන්න මහන්සි ගන්න කියනවා. ධර්මයේ පුරුදු කරලා පිළිසරණක් ලබා ගන්න මහන්සි ගන්න කියනවා. ඇඳිවත ගිනි ගනිද්දී ඒක නිවන්න මහන්සි ගන්නවට වඩා හිස ගිනි ගනිද්දී ඒක නිවන්න මහන්සි ගන්නවටත් වඩා. එතකොට මොනතරම් වීරියක් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා තියෙනවද? අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. කුසල් දහම් දියුණු කරගන්න උත්සාහයක් අනිත් සියලු කටයුතු අතහැරලා දාලා මූලික තැන පළවෙනි තැන තමන්ගේ ජීවිතේ දෙන්න ඕනේ කුසල ධර්මයන් දියුණු කරගන්නත්
අකුසල ධර්මයන් ප්‍රහාණය කරගන්නත්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා පස්වෙනි කාරණය තමයි වීරිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. එතකොට වීරිය ඇති කරගන්න එක අතිශයින්ම දුෂ්කර කාරණාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවක පින්වත් මහණෙනි මේ කරුණු දෙකක තියෙන වටිනාකම මම දැනගත්තේ අවබෝධයෙන්මයි. මහණෙනි කාරණා දෙකක තියෙන වටිනාකම මම අවබෝධයෙන්මයි දැනගත්තේ. කුසල් දහම් දියුණු කර ගැනීම ගැන සෑහීමකට පත් නොවීම. දැන් මම ඉතින් පන්සිල් රකින්නවානේ ඒ ඇති. උපෝසතේ ඕනේ. මං ඉතින් මේ දම් පැන් දීගෙන ඉන්නවනේ. ඉතින් අපි පව් කරන්නෙත් නෑ. අපිට ඉතින් අමුතුවෙන් මහන්සි වෙන්නේ ඕනේ නෑ. එතකොට බුදුරජාණන් දේශනා කරේ එහෙම නෙමෙයි. කුසල් දහම් දියුණු කරගන්න. මොකද අපේ ඉලක්කයක් තියෙනවා. මොකද්ද? සසරින් නිදහස් වීම නම් නිවන. නිවන ලැබුවට පස්සේ තමයි සෑහීමකට පත්වීමක් තියෙන්නේ ශ්‍රාවකයෙකුට. එතකොට ඒ ශ්‍රාවකයා සෑහීමකට පත් නොවීමක් ඇද්ද කුසල් දහම් දියුණු කර ගැනීම. ඊළඟ එක තමයි කෙලෙස් තවන වීරියේ නොපසුබස්නා බවක් ඇද්ද. අකුසල් එනකොට ඒ අකුසල් මඩිමින් ප්‍රහාණය කරන්න ඕනේ. ඔබ දැන් අකුසලයේ ආවට පස්සේ ප්‍රහාණය කරා. ඊට පස්සේ ඔබ නිදන් හිටියොත් ඊළඟ අකුසලයෙන් ඔබ යට කරනවා. ඒක නිසා හැම වෙලෙම අකුසලයේ මඩින පසුබසින් නැති වීරියක් තියෙන්න ඕනි. පසුබසින් නැති වීරියක් තියෙන්න ඕනේ. එතකොට බලන්න මේ බලසේනාව කොච්චර බුදුරජාණන් වහන්සේ මේ උපමාව ගලවපු විදිහ. දැන් මේ සේනාව වීරිය පසුබැස්සොත් සේනාවට අර ජයග්‍රහණය කර යන්න පුළුවන්ද? දැන් මේ රටේ තිබුණ යුද්ධයක් අවසන් කරන්න මේ බලසේනාව කොච්චර කැපකිරීමක් කරාද? මොනතරම් ජීවිත ගාණක් නැති වුණාද? නමුත් පසුබසින් නැතුව ඉදිරියටම ගියපු නිසා ජයග්‍රහණය කළා. ඒ වගේ ශ්‍රාවකයා අකුසලයේ තුල ජයග්‍රහණය කරන්න නම් නොපසුබස්නා වීරියකින් ඉදිරියට යන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 6 වෙනි ආරක්ෂක සැලැස්මි තියෙන අංගය තමයි දෝවාරිකෝ. ඒක තමයි හරීම වැදගත් එක. මේ ඔක්කොටම තියෙන වටිනම වැදගත් කාරණාවක්. දෝවාරිකෝ කියන්නේ මොකද්ද? මහණෙනි සිහියයි. අන්න දොරටුපාලයක්. ద్వාරේ ඉන්න නුවණැති ප්‍රඥාවන්ත දොරටුපාලය වගේ සිහිය තියාගන්න කියනවා. එතකොට අපේ ජීවිතේ අපේ හිත ආරක්ෂා කරගන්න අපි කී තැනක දොරටුපාලකව නවත්තන්න ඕනේද? දොරටු කීයක් තියෙනවද? 6ක් තියෙනවා. අකුසල් ඇති වෙන්න දොරටු 6ක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඔය 6 තැනම හොඳට සිහිය නැමැති ආරක්ෂකයා තියලා තියන්න ඕනේ පැය 24ම. මෝඩෙක් තිබුණොත් ඔබේ හිතට කුසලයේ වේසයෙන් තමයි අකුසලයේ එන්නේ. හතරව හඳුනා ගන්න දක්ෂ නැති වුණොත් දැන් රටට ඇතුල් වෙන්නේ මිත්‍ර වේසයෙන් ඇතුල් වෙනවා. බලනකොට මේ හතුරා හොඳට උදව් උපදව් කරනවා, ಗುಣ කියනවා. මේ හොඳට එකතු වෙලා ඉන්නවා සේනාවත් එක්ක. හැබැයි එයා හතුරා. එතකොට මේ හතුරා ඇතුල් වෙනකොට මු හතුරා කියලා දැනගන්න තරම් සිහියක් තියෙන්න ඕනේ. කියන්නේ ප්‍රඥාවෙන්ත විදිහට පවතින සිහිය. දැන් බුදුරජාණන් වහන්සේ සිහිය මෙතන විස්තර කරේ සතිමා හෝති පරමේන සති නේපක්කේන සමන්නාගතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය ශ්‍රාවකයා සිහිය ඇත්තේ වෙයි ස්ථානෝචිත ප්‍රඥාවෙන් නුවණින් යුතු සිහිය. ඒ කියන්නේ වෙලාවේ හැටියට ඒ ක්‍රියාත්මක වෙලා එයා ඇක්ෂන් එක ගන්න ඕනේ.
කලින් සමහර විට ඒක කරන්න දැන් මම මොකද්ද කරන්නේ? ඔන්න හිතට අකුසලයක් ආවා. දැන් මම මොකද කරන්නේ? මම මේ වෙලාවේ කොහොමද මේකට මුහුණ දෙන්නේ? මේ අකුසලෙන් මම මඩින්නේ කොහොමද? Tamanට කායෙන් වැරදක් කරන්න ඔන්න දැන් හිතෙනවා. මම මොකද්ද දැන් මෙතනදි කරන්නේ? මම මේක කරනවද නැද්ද? කළොත් මොකද වෙන්නේ? භාගතුන් වහන්සේ මොකද්ද වදාළේ? මෙන්න සිහිය තියෙනකොට එයා හොඳට නුවණින් විමස කල්පනා කර කටයුතු කරන්න පුරුවන් සිහියක් තියෙනවා. ඒ වගේම තමයි චිර කතම්පි චිර භාසිතම්පි බොහෝ කාලයක් කරපු දේවල් චිර භාසිතම්පි කියපු දේවල් සරිතා අනුසරිතා හොඳට සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳට නැවත නැවත සිහි කරලා බලන්න පුළුවන් තමන්ගේ ජීවිතේ ආපස්සට සිහි කරලා බලන්න ඕනේ. මගෙන් වරදක් වෙලා තියෙනවද? එහෙම නැතුව කොහොමද සීලය පිරිසුදු කරගන්නේ? තමන්ගේ සිත පිරිසුදු කරගන්නේ කොහොමද? මගේ අද දවස ඇතුළත මං අතින් මගේ සිල්පදවලට හානියක් වුණාද? ඔන්න විමසලා බලද්දී යාට පේනවා නම් සිදු වෙලා තියෙනවා. එයාට නිවැරදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා හොඳට සිල් රැකපු බවක් සිහිපත් වෙනවා. සතුටු වෙන්න පුළුවන්. එතකොට මේවා සිහි කරගන්න බැරි නම් කොහොමද වරදින් නැගී සිටින්න බෑ. එතකොට හොඳට දැන් රටෙන් ඇතුළු වෙන ద్వාරයේ සිකියුරිටි මේ එන හතුර ගැන හොඳට දැනුවත් වෙනවා. මෙයා කවුද? මෙයා කාගේ කවුද? දැන් සාමාන්‍යයෙන් ගන්නනේ ඩෙන්ටිටි බලලා නම ගම බලලා කොහෙද මොකටද යන්නේ ප්‍රශ්න කරලානේ ගන්නෙ නේ. ඒකට අපේ හිතට අරමුණක් එනකොට අපි හඳුනා ගන්න ඕනේ ද්වේෂය එනකොට මෙන්න හතුරා. ඒ හඳුනා ගන්න නම් මේ වගේ දොරටු පාලයක් ඉන්න ඕනේ. අපේ හිතට අධර්ම රාගයකට යොමු වෙන සිතුවිලි එනකොට හඳුනා ගන්න මෙන්න හතුරෙක්. හතුරු ඇතුළට දානවද? හතුරු ඇතුළට දාන්නේ නැහැ. හතුරු එළියට. එතකොට සිහිය තියෙනවා නම් එයා අකුසලයට ඇතුළු වෙලා හිත මැඬගෙන තමන් වයහපතේ යොදවන්න ඉඩ දෙන්නේ නැහැ. නම් සිකියුරිටි ආරක්ෂක බටයා හොඳට ඉන්න ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට 7 වෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රාකාරය. වටේටම හොඳට උසට තනපු ප්‍රාකාර බැම්ම. තාප්පය පළලට හදපු කෝඹියකටවත් ඇතුල් වෙන්න බැරි ප්‍රාකාර බැම්ම වගේ කියනවා. මොකක්ද? ප්‍රඥාව. ඔන්න වැදගත්ම කාරණාවක්. ප්‍රඥාව. ප්‍රඥාවන්ත කෙනා තමයි හොඳට සීලේ පුරුදු කරලා සීලේ පිහිටන්නේ. ප්‍රඥාවන්ත කෙනා තමයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ප්‍රඥාවන්ත කෙනෙකුට තමයි හිරියොත් දෙක ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාවන්ත කෙනෙකුට තමයි හොඳ බලසේනාවක් වීරිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාවන්ත කෙනෙකුටම තමයි සිහිය නුවණින් යුතු සිහියක් පවත්වන්න පුළුවන් වෙන්නේ. එතකොට ප්‍රඥාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්තයි. දුක හටගන්න විදිහත් දන්නවා. දුක නැති වෙන විදිහත් දන්නවා. හට ගැනීමත් දන්නවා. දුක නැති වෙන විදිහත් දකින්න පුළුවන් දක්ෂ කෙනෙක්. දැන් ඔබ බලන්න ඔබේ ජීවිතයේ ඔබ දුක් විඳා නම් දුක් විඳේ කෙලෙස් නිසාමයි. කුසල් නිසාද ඔබ දුක් විඳාද කියලා බලන්න. කුසල් නිසා දුක් විඳින්නේ නැහැ. ඔබ ජීවිතේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ පෑවේ කෙලෙස් නිසාමයි. රාගය නිසාමයි. ද්වේෂය නිසාමයි. එකට එක කිරීම නිසාමයි. බද්ධ වෛරය කිරීම නිසාමයි. ඒකට ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. ඒක නිසා ආර්ය ශ්‍රාවකයා මේ විදියට හොඳට ප්‍රඥාවන්ත කෙනෙක් වුණොත් දුකක් දකින්න පුළුවන්. ජීවිතේ දුකට හේතුවක් දකින්න පුළුවන්. කෙනෙකුගේ ජීවිතේට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න එනකොට එයා කල්පනා කරනවා නම් මේ ඉපදීම නිසානේ. අන්න ප්‍රඥාව තියෙනවා.
එතකොට එයා අකුසලයෙන් මඩින්නේ. එයාගේ ජීවිතේට අසත්පුරුෂයෝ හම්බ වෙනවා. මේකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසත්පුරුෂයෝ ඇසුරේ ඉද්දි දුකමයි හටගන්නේ දුකමයි කියලා හිතනකොට එයාගේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීමේ පිහිටනවා. එයාට දුක් පීඩා හටගන්නේ. එතකොට තමන්ට ප්‍රියමනාපාය තමන්ගෙන් වෙන් වෙලා යනකොට තමන්ට දුකක් ඇති වෙනකොට එයා කල්පනා කරනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ තම තමන් කැමති අය මැරෙද්දි කැමති අය ලෙඩ වෙද්දි දුක හට ගන්නවා කියලා මේ විදිහට කල්පනා කරනවා නම් අන්න එයා ප්‍රඥාවන්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා අකුසලං පජහති. අකුසල් බැහැර කරනවා. කුසලම් භාවේති කුසල් වඩනවා. වැරදි දේ අතහරිනවා නිවැරදි දේ පුරුදු කරනවා. පිරිසුදු ජීවිතයක් ගත කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිසුදු ජීවිතයක් ගත කරනවා කියන්නේ ශ්‍රාවකයා මේ විදිහට පරිපූර්ණ පාරිශුද්ධ ජීවිතයක් ගත කරන්න මෙන්න මේ කාරණා 7ම ජීවිතයට පුරුදු කරගත යුතුයි. ශ්‍රද්ධාවෙන් පෝෂිත වූ පුද්ගලයා අකුසලයේ මඩිනවා. කුසලයේ වඩනවා. පිරිසුදු ජීවිතයක් ගත කරනවා. අකුසලයට පවට ලැජ්ජ බය තියෙන පුද්ගලයා අකුසලයේ මැඩලා අකුසල් ප්‍රහාණය කරලා කුසලයේ වඩනවා. පිරිසුදුව ජීවිතය ගත කරනවා. ඒ වගේම තමයි ආරද්ධ වීරිය තියෙන කෙනා හැම මොහොතෙම එයාගේ හිතට එන අකුසල් බැහැර කර කර ජීවිතයේ අකුසල් මඩිනවා. අකුසල් ප්‍රහාණය කරනවා. කුසලයේ වඩනවා. ඒ වගේම තමයි ජීවිතේ හොඳට සිහිනුවන නැමැති ආරක්ෂකයා තියාගෙන ඉන්නවා නම් එයා රස්සාව කරන වෙලාවෙත් එයාගේ ජීවිතේ ආරක්ෂාකාරී. අකුසලයකට ඇතුළු වෙන්න ඉඩ නැහැ මේ ජීවිතේ. එයා gedara වැඩ කටයුතු කරද්දී සිහිය නැමැති ආරක්ෂකයා ඉන්නවා නම් අකුසලයකට ඇතුළු වෙන්න ඉඩ ඒ ජීවිතේ නැහැ. එයා මඟ තොටේ ඉන්නවා නම් වාහනයක යනවා නම් ආරක්ෂකයා නැමැති සිහිය එයා තුළ මේ පිහිටලා තියෙනවා නම් ඒ කිසි තැනක අකුසලයට ඇතුල් වෙන්න ඉඩක් නැහැ. එහෙනම් එයා හැම මොහොතෙම ආරක්ෂාව තුළ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මයේ තුල හැසිරෙන කෙනා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා ආරක්ෂා වෙනවා. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. මේ විදිහට ධර්මානුකූලව ඉන්න කෙනා දුගතියට යන්නේ. එහෙනම් ඔබට සතර පායේ නිදහස් වෙන්න කැමති නම් මෙන්න මේ ආරක්ෂක වැඩපිළිවෙලක් ඔබේ ජීවිතේ හදාගන්න. ඔබ යම් දවසක නිවනට කැමති නම් නිවන් අවබෝධය කරන්න කැමති නම් ඔබ මෙන්න මේ ආරක්ෂක වැඩපිළිවෙලක් ඔබේ ජීවිතේ හදාගන්න. නැත්තම් ඔබ දන්නේ නැහැ ඔබව නසන තැන සතුරා. දුර නෙමෙයි ඉන්නේ සතුරා. මේ අර සතුරු නම් ඉන්නේ ටිකක් දුර නේ බාහිර. හැබැයි අපේ සතුරා ඉන්නේ හොඳට මතක තියාගන්න මේ හිතේම. මේ හිත තමයි අපිට කෙලෙස් සහගත සිත කියන්නේ අපිට සතුරෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒක නිසා දුර නෑ ළඟ තමයි ඉන්නේ. ඒකයි අපිට ද්වේෂයට කරුණු ආව ගමන් අපි කලබල වෙලා ගහමරා ගන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න සතුරා සිටිනවා Taman ළඟ. සතුරාගෙන් Tamanගේ හිත කිලිස්සෙන්න නොදී හිත පිරිසුදු කරනවා කියන අදහසින් මේ ගුණධර්ම පුරුදු කරගන්න. ඒක නිසා මේ උතුම් බුද්ධ දේශනාව අද මේ සතියන්ත දහම් වැඩසටහනේ ඔබට උදේවරුේ අහන්නට ලැබුණේ නගරූපම සූත්‍රය. නගරේ ආරක්ෂක සැලැස්ම උපකාර කරගෙන දේශනා කරපු. ඉතින් මේ දේශනාවේ බලන්න අංගුත්තර නිකාය 4 අර නගරයක අභ්‍යන්තර ඉන්න අයට සුව පහසුව පිණිස පවතින ආහාර, දැව, ජලය ඒව වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ. පළවෙනි ධ්‍යානයේ උපදවගෙන වාසය කරනවා නම් එයා සැපසේ ඉන්නවා. ඒ රාජ්‍ය ඇතුලේ සැපසේ ඉන්නවා වගේ කනබොන දේවල් තියෙන නිසා ආර්ය ශ්‍රාවකයාත් හොඳට හිත එකඟ කරගෙන නම් ඉන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ
අන් නගරයේ ඇතුලේ හොඳට කෑම බීමත් තියෙනවා වගේ. නැත්තම් අර කෙලෙස් වලින් බැට කකා දුකසේ තමයි ඉන්න වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වදාළ උතුම් බුද්ධ දේශනාව ඔබ සතුටින් ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන සතුටින් අනුමෝදන් වෙලා ඔබත් කල්පනා කරගන්න මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටත් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ආරක්ෂක සැලැස්මක් මගේ ජීවිතේත් මං වහවහා ඇති කරගන්නවා දියුණු කරගන්නවා කියලා කවුරුත් කල්පනාවක් ඇති කරගන්න. සාදු සාදු සාදු. හොඳයි අපි දැන් සුළු වෙලාවක් ඒ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අපට වදාළ ව්‍යාපාදස්ස පහනාය මෙත්තා භාවේතබ්බා තරහ දුරු කරන්න තමන්ගේ හිතේ මෛත්‍රිය වඩන්ඩ කුසලයක් වඩලා අකුසලය ප්‍රහාණය කරන්න භාගතුන් වහන්සේ වදාළ උතුම් මෛත්‍රී භාවනාව සුළු මොහොතක් අප සියලු දෙනා සිදු කරමු. ඔබ පහසු ඉරියව්වකින් වාඩි වෙලා දැස් පියාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මෛත්‍රී භාවනාවේ ඒ කියවෙන මෙස් සිතට හිත යොමු කරමින් ඒ තුළම හිත පවත්වන්න බාහිරට හිත යන්න දෙන්නේ නැතුව තමන්ගේ දරුමල්ලු ගෙවල් දොරවල් මොහොතකට අමතක කරලා මේ උතුම් ධර්මයට හිත පිහිටවාගෙන මෙස් සිත වඩමු. මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඉරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඉරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමින්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තු වෙත්වා තරහා නැත්තු වෙත්වා ඉරිසියා නැත්තු වෙත්වා දුක් පීඩා නැත්තු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තු වෙත්වා
තරහා නැත්තෝ විත්වා ඉරිසියා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ සියලු ලෝකවල සිටින්නා වූ සියලුම සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා
සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා සියලුම සත්වයෝ සාන්ත සුවයට පත්වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු. ශ්‍රද්ධරූපවාහිනිය ලක්කිරු ගුවන්විදුලිය සමගාමී විකාශයක් විදිහට සුපින්නත් ඔබට විවේකී ඉරිදා දවසේ තිලින කරන සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ වැඩසටහන වෙනුවෙන් ධර්ම දේශනාව වෙනුවෙන් ප්‍රතිබර වූ දායකත්වයේගෙන කටයුතු කළා වූ සුපින්නතුන්හට උතුම් වූ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේ හට බොහෝමත්ම ගෞරවයෙන් යුතුව යලිත් වතාවක් ආරාධනා කර සිටිනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා උදෑසන ධර්ම දාන දායකත්වයේ දරලා තිනවා. හලාවත මාරවිල යන ලිපිනේ පදිංචි පින්වත් ශානක ඉදිරිසිංහ මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මහතා සඳහන් කරලා තියෙනවා ප්‍රධාන අරමුණ විදිහට පින්වත් ශානක ඉදිරිසිංහ මහතාගේ වැඩිමල් දියණිය වන දහම්සා දියණියගේ උපන්දිනය නිමිත්තෙන් සෙත් පැතීම පිණිස සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පින් උපකාර වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ධර්ම දානමය පින්කමින් රැස් කළා වූ සියලු පින් අපි මුලින්ම සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝක වාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. දෙවිවරුන්ගේ දැහැමි ආරක්ෂා රැකවරණය ඒ පින්වත් ශානක ඉදිරිසිංහ මහතාට ඒ වගේ මේ දහම්සා දියණිය ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට මේ පින් මේ අනුමෝදන් වන දෙවිවරුන්ගේ දැහැමි ආරක්ෂා රැකවරණ සැලසෙත්වා. දෙවිවරුන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධ පිණිස මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු පින්නතුන් නමින් මිය පරලොව ගිය සියලුම මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම සඳහන් කරලා තියෙන විදිහට ඒ පින්වත් එදිරිසිංහ ශානක එදිරිසිංහ මහතාගේ වැඩිමහල් දියණිය දහම්සා දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාවයෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඒ දියණිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා. කරන කියන අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම දියුණු වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දියණියක් වෙන්න මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට ඉදුන සියලෝම පුණ්‍ය ධර්මයන් අද
දායකත්වයේ දරන පින්වත් ශානක ඉදිරිසිංහ මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු අනගාരികා මෑණිවරුන්ට අනගාരിക උපාසක දරුවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු ඒ සියලු දෙනාට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික වූ ඒ පින්වත් සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනාටම මේ පුණ්‍යානුභාවයෙන් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් දෙවියන්ගේ දෙහෙව රැකවරණයෙන් මේ රැස් කළා වූ පිනේ පුණ්‍යානුභාවයෙන් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා. ඔබ කරන සියලු ධාර්මික වෙළහෙළඳාම් කටයුතු ගොවිතැන්පත් ආදී රැකී ආරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ ඉපදෙමින් මැරෙමින් යන සසර දුකින් නිදහස් වී ලබන අමා මහ නිවන පිණිස මේ රැස් කළ සියලු පින් හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්ෂ්‍ය ගුවන්විදුලිය විවේකී ඉරිදා දවසේ ඔබේ දෙලව යහපත වෙනුවෙන් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම මහමෙවුනාව භාවනා අසුපාසේ පින්වත් ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව වෙනුවෙන් වැඩම කරමින් බොහෝ වටිනා කියන දහම් පරයයක් අපට දේශනා කරන්නට කටයුතු කළා. පින්වත් ස්වාමීනි ඔබ වහන්සේට අප සියලුම දෙනා උතුම් වූ පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු සුවපත් භාවයේ වේවා. මේ ගෞතම බුදුසසුන පුරාවටම උතුම් වූ කලන මිතුර ඇසුර ලැබමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මේ ගෝරතර සසර ගමන නිමා කරන්නට පින්වත් ඔබ වහන්සේට ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පින් එක ලෙසම අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. සුපින්නතුනි එසේනම් ඔබට ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට කල්යාණ මිත්‍රයෙක්ගේ යුතුයකම වගකීම සෑම මොහොතකම ඉටු කරමින් ඔබේ දෙනෙත් අභියසට ඔබේ දෙසවන අතරට භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ගම්බීර වූ ශ්‍රී සද්ධර්මයේ එලෙසින්ම තිලන කරන්නට කටයුතු කරනවා. ඉතින් අද දවසේ විවේකී ඉරිදා දවසේ ඔබේ ජීවිතයට වඩාත් සුපහන් භාවය උදා කර දෙන්නට ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාව මෙලෙසින් තිලන කරන්නට කටයුතු කළා. යලිත් දහවල් 1ට මෙවන් වූ සදහම් දේශනාවක් පිනොත් ඔබට තිලින කරන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නටයි සෝදානම් වෙන්නේ ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙමින්. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කළේ හලාවත මාරවිල යන ලිපිනේ පදිංචි පින්වත් ඡානක එදිරිසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. පින්වත් ඔබටත් පුළුවන් තුන් ලෝකයේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු සියල් දානයන් අතර අග්‍රතම දානය වන ධර්ම දානය වෙනුවෙන් බැතිවර දායකත්වයෙන් කටයුතු කරන්නට එවන් වූ පිනක් ඔබේ ජීවිතයට එකතු කරමින් මේ සසර ගමන පුරාවටම මග වියදමට රැගෙන යන්නට අනේක පින්ඵල එකතු පහදු කරගන්නට එවෙනුවෙන් ඔබට පුළුවන් අපට කතා කරන්නට 071 232 88 87 232 88 ඒ වගේම 0112 572 471 0112 571 යන දුරකථන අංකයන් ඔස්සේ වැඩිදුර තොරතුරු විමසන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සියල් මතකයන් ඒ සියල් පණිවිඩයන් පිනත් ඔබ හමුවේ තබමින් අපි දහවල් 1ට මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා. අද දවසේ අපත් සමගින් එකතු වුණු අපිව නරඹපු ශ්‍රවණය කරපු ලක්ෂ සංඛ්‍යාත ඔබ සියලුම දෙනාටත් තෙරුවනේ අනන්ත ආශිර්වාදය ධාර්මික දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරනවා. ඔබ අප සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම රැස් වූ සියලුම පින් එක ලෙසම අනුමෝදන් වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.